ඊ අකුරෙන් අපිට ඈන්න කියන සවුන්ඩ් එකක් එනවා. දැන් ඊළඟට අපි අර වීර කැටියෙම ලිව්වනේ නේද? එතෙන් තමයි ඒ ගැටලුව ඇවිල්ලා තියුනේ සමහර අයට. ඇයි වීර කැටිය ලියද්දි ඊ දෑවි කියලා නේද? එතකොට මේ මෙතන එතකොට කෑ කියනවනේ ඈ සවුන්ඩ් එකට ඊ අකුර දාන්න පුළුවන්. කවුරු හරි මෙතනදී ඊ දාලා ලිව්වා නම් ඒත් වැරදි නැහැ. ඉතින් අර නම් ලියන්න හුරු වෙච්ච ආකාරය අනුව සමහර අය ඒව විනාශ කරන්නේ මම අර කිව්ව මාතර ලියද්දි අපි නේද H අකුර නැතුව තමයි ගොඩක් අවස්ථාවල ලියවෙන්නේ. ඊළඟට අනිත් කිව්වේ සූර්ය වැව ලියද්දි ඒත් එහෙමයි ඒ ගැටලුව ආව නේද? වැය කියනකොට ඒ දාලා ලියන්නත් පුළුවන් අපිට ඊ දාලා ලියන්නත් පුළුවන්. ඒක දෙකම හරි. ඉතින් සාමාන්‍යයෙන් කට්ටිය හුරු වෙලා ඉන්නේ ඊ දාලා ලියන්න. ඒතකොට ඊ වලින් මතක තියාගන්න යන් සවුන්ඩ් එකක් වෙනවා. නම් මේන් සවුන්ඩ් එක ඒ කියන සවුන්ඩ් එක. අර සමහර අය ඒ අකුරත් එක්ක පටලවා ගන්නවා. මතක තියාගන්න ඒ අකුරෙන් ආයන්න ඊ අකුරෙන් එන්නේ ප්‍රධාන ශබ්දයේ ඒ සවුන්ඩ් එක කිව්වම ඒ අකුර ලියනවා සමහර අය. එහෙම ලියන්න එපා. ඒ සවුන්ඩ් එකට එන්නේ හරි. හොඳයි. අපි බලමු නම් ටික. නම් ටිකක් ලියන්න දුන්නා. අජන්ත, චලනි, ඥානලතා ඒ ටික ඔයගොල්ලෝ ලියන්නේ නැති කියලා හිතනවා. බලන්න පොඩ්ඩක් හරිද කියලා. පේනව නේද නම් ටික? නෑ හරි. නම් ටික ලියන්න අපි මේ යන්නේ දැන් තමයි අපි පටන් ගන්නෙ. බාන අජාන්ත ලියපු හැටි හරිද කියලා පේනන්නේ ඔයගොල්ලෝ නම් මම ලියලා දැන් මම මයික් ඔන් කර ගන්නවා නම් අනිත් අයට නැත්තම් කරදරයක් වෙනවා. මම ස්ක්‍රීන් ෂෙයා කරනවා. කෙනෙක් ඉන්නවා තමයි මයික් එක ඔන් කරගෙන. සිතු හරි. මට අහුවෙන අයගේ නම් කියවනවා. ඒ නිසා මයික් එක අන්තරම බලන්න ඔන්න එකේ තියන්න එපා. මොන හරි ප්‍රශ්නයක් අහන්න ඔන් කරොත් ආයේ ඒක ඕෆ් කරන්න මතක කර තියාගන්න. නැත්නම් සමහර ලාවට ගෙවල් වල කියන ඒවත් අපිට ඔක්කොම ඇහෙනවා නේද? හරි. එහෙනම් අජාන්ත කියනකොට බලන්න නිවැරදිද කියලා ආ මේතර අල් අකුරට ඒ ප්‍රධාන අකුර විතරයි එන්නේ. ත th. ඊට චා ල නි බලන්න නිවැරදිද කියලා. ඥානලතා GNA ඥා නේද? න ලා තා කියනකොට th ඒද. පුජ්‍යලයෙන් නම් ලියද්දී අපි h අකුර හරන්න යන්නේ නැහැ තයන්නේ. දෙව්මිනි බලන්න සමහර අය DA දාලා ලියලා තියෙනවා දන්නේ නේ. අපි කිව්වා දැන් E අකුරෙන් එන්නේ A සවුන්ඩ් එක. ක්‍රිෂානි ටිකක් පරිස්සම් වෙන්න ඕන. වැඩි ෆෝන් එකේ ස්ක්‍රීන් එකේම අත ගන්න යන්න එපා. හරි. D කියනකොට A සවුන්ඩ් එක එන්න ඕන. එතකොට DE දේව් අල්වා යන්නට W. එතකොට සමහර කෙනෙක් දැන් V අකුර අපි ගත්තාම V අකුරේ තියෙන්නේ වයන්න අල් වයන්න W අකුරේත් අල් වයන්න. ඉතින් නම් ගොඩක් වෙලාවට නම් ලියද්දී අල් වයන්න W තමයි අපි යූස් කරන්නේ. නි හරිනේ. ඊළඟ ශාලිකා ශා නේ ශාලිකා නේ. ඊළඟ පොඩි සිඤ්ඤෝ Sandika, Sandika, mic con mangokra, mic okra. O D C ne alnyayanata apko GN liyanna kiyala nyo ne GN O. ඔයාලට ඕන නම් මේ මැද ඒවා ඉදී අපිට G අකුර අයින් කරලා ලියන්නත් පුළුවන්.
පොඩි සින්නෝ වගේ තමයි තියෙන්නේ. නම් කියවන්නේ අපි පොඩි සින්නෝ කියලා. හරි. G අකුර හලන්න පුළුවන්. ඊළඟ හම්බන්තොට බලන්න. එතකොට TO TA මම ලියලා තියෙන්නේ. නමුත් ඔයාලට ඕන නම් THO දාන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඊළඟ අවිස්සාවේල්ල අවිස්සාවේ වේ කියනකොට ඒ සවුන්ඩ් එක. එතකොට E තමයි භාවිතා වෙන්නේ. හරි. ඊළඟට කෑල්ල. කෑ කියනකොට ඕනනම් කෙනෙකුට E පාවිච්චි කරලා මෙතන ලියන්න පුළුවන්. හරි. E අකුර දෑවත් නිවැරදි. ඇඹිලි පිටිය ඔන්න මම ඒ දාලා තියෙන්නේ. නමුත් E දාලා තමයි ගොඩක් අය ලියන්නේ. එතකොට අර අඹ බයන්න එනකොට MB එන්න ඕන නේද? MBI ඇඹිලි පිටිය නේ. M අකුරක් එන්න ඕන. ඒක මම එදා කිව්වද මන් දා ඔයාලට අඹ බයන්න එනකොට නේද? ම්බ එතකොට ම්බ MBA තමයි බ කියනකොට එන්නේ. B කිව්වොත් MBI. හරි. right. හොඳයි. ඔන්නයි නම් ටික තමයි. ඔව්. සර් 10න් 9යි සාරන්නේ අම්මා. අද කියන්න බෑ. මොලේ නැද්ද? සර් මම මේ කෑගල්ල කෑල්ල කියන එක කෑගල්ල කියන මම ලියලා. කෑගල්ල කියලා කියන්නේ. ඔව් කෑගල්ලට කියන එක අපි යටටිකේදී උගන්වනවා. කෑගල්ල. ඔව් කෑගල්ල කියලා ලියන්නේ. හරි. ඒක මම කියලා දෙන්න. ඒක තමයි ඉතින්. ඔව්. සර් මේ ඔව්. අවිස්සාවෙල්ල කියන්නේ අවිස්සාවෙල්ල කියන්නේ W නෙමෙයිද? මෙතනද ඔයාට ඕන නම් W දාලා ලියන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මොකද V අකුරේ W අකුරේ දෙකේම වයන්න එනවා. හරිද? ඒ නිසා ගැටලුවක් නැහැ. W දාලා කවුරු හරි ලියුවා නම් මෙතන W වෙනකොට V දාලා ලියුවත් ඒ ගැටලුවක් නැහැ නම් වලදී. ඒක ප්‍රශ්නයක් නැහැ. අර දැන් දර්ශකගේ අර නම ලියද්දී ගැටලුවක් ආවනේ නේ. මතකේ? ඒ වගේ තමයි. ඒ නම් ඇති ඒකම සවුන්ඩ් එක තියෙන අකුරක් වෙනස් වුණා කියලා ලොකු හානියක් වෙන්නේ නැහැ. right. හොඳයි. ඇඹිලි පිටියත් එහෙමනේ. ඔව් ඇඹිලි පිටියෙත් එහෙමයි. එතකොට E අකුර දාලා ලියන්න පුළුවන්. මොකද දැන් ඔයාලට මම කිව්වා දැන් ගිය සතියේ මට කියන්න අමතක වුණා අලුතෙන් ඉගෙන ගන්න අයට E අකුරිනුත් යන්න එනවා. ඒ නිසා E අකුර භාවිත කරනවා. නම් දැන් අලුතෙන් කට්ටිය ලියන අය ඒ අකුර දාලා ලියනවා. ඒ අකුර තමයි යන්නට ප්‍රධාන සවුන්ඩ් එක නේ. අයන්න ඒ නිසා ඒ දාලා ලියුවත් නිවැරදි. right. හොඳයි. ඔව්. මේක ෆොන්ට් එකේ ගැටලුවක් තියෙනවා. ඊළඟ නම් ටික බලන්නකෝ. මම දුන්නේ ඔයාලට සාමාන්‍ය නම් මේ අර ඉංග්‍රීසි අය දීපු නම් ටික නේද? මේ ෆොන්ට් එකේ අරගෙන ඇවිල්ලා තියෙනවා ඒක තියෙනවා. ඊට මම ඔයාලට දුන්න කොළඹ දේවුන්දර ඒ ටිකනේ බලන්න අපි ඒ ටික නිවැරදිව ඔයගොල්ලෝ ලිව්වද කියලා බලමු. හරි. බලන්නකෝ. මේ වචන ටික නිවැරදිද කියලා ඔයගොල්ලෝ හරි මඩ කලපුව කියනකොට බැටිකලෝ කියලා ලියලාද කියලා බලන්න ස්පෙලිං චෙක් කරගන්න බැටිකලෝ මන්නාරම කියනකොට අපි කියන්නේ මෑනා. දැන් මේ වචන අපි දැන් මම ඉදා කිව්වා අර මේ නම් ලියපු විදිහට ලියන්න බෑ. මේවට ඉංග්‍රීසි අය දීපු නම් තියෙනවා අපිට. ඒකට අපි ඔය නම් තමයි භාවිත කරන්න ඕන.
දැන් අපි ලංකාවේ ඉන්න අය හැටියට එතකොට ලංකාවේ භාවිතා වෙන නම් දැනගෙන තියෙන්න ඕන. හරි මැනා කියලා තමයි අපි කියන්නේ. බැටිකල් දැන් සමහර කියන්නේ බැටි කියලා කෙටියෙන් නේද? බැටි. ඒතකොට පේදුරු තුඩුවට අපි කියන්නේ පොයින්ට් පෙඩ්‍රෝ. පොයින්ට් පෙඩ්‍රෝ. තංගල්ල ටැංගෝල්. ඒක නම් තංගල්ල කියලාත් භාවිතා කරනවා. හරි? තංගල්ල කියලා ලිව්වත් නිවැරදි සමහර අය භාවිතා කරනවා. ඔන්න කෑගල්ල ඊළඟට තියෙනවා කේගෝල්. අපි කියන්නේ කේගෝල් කියලා. කෑගල්ල කියලා කියන්නේ නැහැ. බලන්න ලිව්වේ නැති අය නිවැරදි කරගන්න. ඊළඟට අලිමංකඩ අපි කියන්නේ එලිෆැන්ට් පාස්. මේ අලිමාරුවෙන් කියන්නේ එලිෆැන්ට් පාස්. චීන වරාය කියලා එකක් තියෙනවා. ඒකට අපි චයිනා හාබර් කියන්නේ මේක ගමක්. චයිනා බේ කියලා තමයි අපි භාවිත කරන්නේ. චයිනා බේ. වරායක් නෙමෙයි ඒක. right. මීගමුව අපි කියනවා නිගම්බු. බලන්න නිගම්බු හද්ද කෙල්ලියත් එක. නිගම්බු. හරි. හරි. අඩුපාඩු තියෙනවා තමයි. ඊළඟ හලාවත අපි කියන්නේ චිලෝ. චිලෝ. පුත්තලම පුත්තලම්. පුත්තලම්. කුරුඳු වත්ත cinnamon garden. Cinnamon garden. right. ඊළඟට බලන්න ඔයගොල්ලෝ මම තව නම් කීපයක් දීලා තියෙනවා. සිරිල් කියන එක ඔකේ බලන්න. සිරිල් කියන නම දීලා ඇති. ඒක ලියනකොට අපි අර SI දාලා ලියන්නේ මේ සිරිල් කියන එක ඉංග්‍රීසි නේම් එකක්. එතකොට අපි සිරිල් කියලා ඔරිජිනල් ලියන්නේ මොකද්ද? CYRIL. නමුත් දැන් කවුරු හරි කෙනෙක් මෙහෙම සිරිල් කියලා ලිව්වට ප්‍රශ්නයක් නැහැ. හැබැයි එතකොට ඒක ශ්‍රී ලංකාවේ සිරිල් කෙනෙක්. හරි? ඔරිජිනල් සිරිල් එන්නේ මේ විදිහට. හරි? ඉංග්‍රීසි අය ලියන්නේ ඔහොම. ඊළඟට කුරේ. කුරේ කියන එකත් එහෙමයි. නමුත් කෙනෙකුට ඕන නම් KU දාලා ලියන්න පුළුවන්. දෙකම හරිද? හරි මේක නමක් නේ. දැන් කවුරු හරි නමුත් මේ ඔරිජිනල් ඉංග්‍රීසි අය කුරේ කියලා ලියන්නේ මේ විදිහට. තේරෙනවද? මේ නම් අර අපිට ඒ ඉංග්‍රීසි නම් වෙනස් කරන්න බෑ සාමාන්‍යයෙන්. නමුත් අපිට ඕන නම් කෙනෙකුට හදා ගන්න පුළුවන් මේ විදිහට. ලංකාවේ කෙනෙකුට නම දාන්න. හරිද? නමුත් මේක අපි දැනගෙන තියන්න ඕනේ නැත්නම් ඔයාලා දැක්ක දැනගෙන කියයි මේ කුරේ කියලා ලියපු හැටි මෙන්න මෙහෙම නේ කියලා. මේවා ඉංග්‍රීසි නේ. ඊළඟ පීරිස් කියන එකත් එහෙමයි. මෙන්න මේ පොඩි වෙනසක් දැන් ඔය ඩේවිඩ් පීරිස් ඔය කියන්නේ මෙන්න මේක PIERIS. නැත්නම් කවුරු හරි කෙනෙකුට පුළුවන් ඉතින් ආපු අය ඔය ටික ලියා ගන්න ඕනේ. පීරිස් දැන් ලියන්න ඕනේ නැහැ. ඔය ටික මොන පොතේ ලියා ගන්න. ඇක්ටිවිටි බුක් එකේ මම තියෙනවා මේ ටියුට් එකේ තියෙනවා ඒ ටික මම ඒවල තියෙන ටියුට් එකක් ඒකේ තියෙනවා ඒක ඔයගොල්ලෝ ලියන්න තියෙන්නේ ඉතින් නමුත් දැන් ලියා ගන්න වෙලාවක් නැති අය වීඩියෝ එක බලලා පස්සේ ලියන්න ඊළඟ ඩග්ලස් කියන එක ලියන්නේ මේ විදියට නමුත් අපි සාමාන්‍ය විදියට ඩග්ලස් ඔව් මේ විදියට ලියන්න පුළුවන් කෙනෙකුට ප්‍රශ්නයක් නේ ඩග්ලස් මේව කාට හරි ලියන්න පුළුවන්. නමුත් ඒක නිවැරදි නෑ. ඉංග්‍රීසි නම තමයි DOGLOUS ඩොග්ලස් වගේ ලියන්නේ. ඒක ඉංග්‍රීසි නම. හරි. තව ටිකක් තියෙනවා නේද? මගේ අරුණා. හරි. ඒක දෙන්නම්. විතර ටික බලන්න මම සිංහල ටික හදන්නම් මේකේ ෆොන්ට් එක මාරු වෙලා
බලන්න කොළඹට කියන්නේ අපි කලම්බු. ඒවා ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන්. ත්‍රිංකොමලි කියන්නේ ත්‍රිකුණාමලය. පිටා පිටකොටුව. යක්නා කියන්නේ ආපනය. පෙටා කියද්දී ඩබල් ටී එන්නේ නැද්ද? නෑ නෑ. PTA කියන්නේ පිටා. පිටා පිටකොටුව. බලන්න. දැන් දෙවුන්දර කියන එක මයික්‍රොෆෝන් කරන් ඉන්න කවුද? තේනුල. දෙවුන්දරට දැන් නම් දෙවිනුවර කියලා භාවිතා කරනවා කට්ටිය. නමුත් ඔරිජිනල් නේම් එක දොන්රා. නේ? ඊළඟ මේ ගල්කිස්ස මවුන්ට් ලැවීනියා. සමහර අවස්ථාවල පත්තරවල ආරෙන්නේ තියෙන්නේ MT ලැවීනියා කියලා. ඊළඟ කොළඹ කලම්බු පෙටා පිටකොටුව දැෆ්නා යාපනය ගෝල් ගාල්ල ෆෝර්ට් කොටුව පෙටා පිටකොටුව මහනුවර කැන්ඩි. දැන් නුවර එළිය ලියනකොට ඔයගොල්ලෝ කැන්ඩි ලයිට් එහෙම ලියන්න යන්නේ නැහැ නේ. නුවර එළිය කියන එක නුවර එළියමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. හරි නේද? එතකොට ඔන්න ඔය නම් ඒව නොදැන හිටියනම් කවුරු හරි ඒ ටික ඉගෙන ගන්න. ඔයාලා ලංකාවේ තියෙන නම්. right. ඒව සම්බන්ධයෙන් මොනවා හරි ගැටලු තියෙනවා ඉන්නවනම් අහන්න. කොම්පඤ්ඤ වීදිය ප්‍රනවුන්ස් කරන විදිය කියන්න ස්ලීව් දේවචනේ. ඔව් ස්ලේව් අයිලන්ඩ්. ඒක අපිට කියවන්න ඕනේ නෑනේ. මේක කියවන්නේ ස්ලේව් අයිලන්ඩ්. කොම්පඤ්ඤ වීදිය. ස්ලේව් අයිලන්ඩ්. ස්ලේව් කියලා කියන්නේ අපි වහල්ලු කියලා කියන්නේ ඉස්සර ස්ලේව්. ස්ලේව් අයිලන්ඩ්. හරි. හොඳයි. එහෙනම් ඔන්න ඔය ටික ඔයගොල්ලෝ දැනගෙන තියන්න. ඔයගොල්ලන්ට පහසු වෙයි ඉදිරි කටයුතු කරගෙන යනකොට ඉංග්‍රීසි ඉගෙන ගන්නදී ඉතා වැදගත්. හරි. හොඳයි. ඊළඟට අපි යන් ඊළඟ කොටසට අපේ ඇක්ටිවිටි මම ඒ ප්‍රෝග්‍රෑම් මේ ස්පෝකන් බුක් එකට යනවා. ඒකට ඒක අපි මේ නම් ටික තමයි ඔන්න ලියුවේ. හොඳයි. ගිය සතිය සහභාගී වුණ අයට මේ ටික කියන්න පුළුවන්. මේ වීඩියෝ එක තියෙනවා. ඒක බලලා මේ ටික කරගන්න. අපි මේ ටික සාකච්ඡා කරලා තියෙන ගිය සතියේ. හරි. මේ ටිකත් මම කියලා දුන්නා නේද? බාත්රූම් වොකැබුලරි මේ ටික සෝරි කියන මේ ටික කරානේ. නෑ. ගිය සතිය කරා නේද? මයිටම් කරේ ගියස. ගිය සතියේ මේ ඉඩියම්ස් වලින් නැවැත්තුවා. ඉඩියම්ස් ටිකෙන්ද නතර කරන්නේ. අද්දට වාක්‍ය පහක් ලියන් එන්නත් කිව්වස. අපි අහල බලමු එක එක කරාගන්නේ. හරි. එහෙනම් අපි රහංග ලියපු අයගෙන් කැමැත්තෙන් ඉදිරිපත් වෙන අය කියන්න බලන්න ඉස්සෙල්ලා. හැඩ් බෙටර් දාලා
ලියපු අය කියන්න බලන්න. You had better get up early. හ්ම්. ඔව් හරි කියන්න. වැරදුනම් මං කියන්න. You had better sing a English song. You had better stop the class now. You had better buy a new car. You had better go now there. sing and English අනෙතන and දාගන්න. sing and English vowel sound එක තාම ඔයගොල්ලෝ ඒක දන්නේ නැහැ. vowel sound එකකින් පටන් ගන්න වචනය නිසා අපි නෙමෙයි දාන්නේ and English කියනකොට මේක vowel sound එකක් ඒ නිසා you had better sing an English song. ඔබ ඉංග්‍රීසි සින්දුවක් වඩා හොඳයි. හරි හොඳයි. තව ලියපු අය කියන්න පුළුවන්. දැන් මේව ප්‍රැක්ටිස් කරන්න ඕන ඔයගොල්ලෝ තනියෙන්. ලියන්න දෙයක් නැහැ හිතලා කියන්න පුළුවන් නේ. මේ කියන්න. Yanas, කියන්න. you had better learn well. You had better go to the trip. You had better help him. You had better talk to her. You had better leave now. You had better realize that lesson. trip එකක් ගැන කියනකොට අපි ගන්නේ go on go to නෙවෙයි go on the trip or go on a trip. ඒක මතක තියාගන්න trip එකක් ගැන කියනකොට go on a trip. right. තව ඉන්නවද ලියපු අය කියන අය? මම තලියේ නැද්ද? හරි. හොඳයි ප්‍රැක්ටිස් වෙන්න එහෙනම් මම වැඩි කාලයක් ගන්න තාම පළවෙනි දවසේ ඉන්න කට්ටියක නැතුව ඉතින් අපි එහෙනම් මේ idioms ටික ගැන කතා කරා මේ phrasal verb මෙතන ඉඳලා තියෙන්නේ නේද? am I correct? මම හරිද? ඔව් සර්. හරි. Yes, sir. හොඳයි. ඕන දැන් මෙතන ඉඳලා ටික අහගන්න දැන් කියන්න. වාක්‍යෙට කියන්න සර්. කියන්න. You had better speak English. You had better read book. We had better go home. He had better write a letter. My sister had better rest. හරි. තව ඉන්නවද ලියපු අය? හරි. ඔන්න එහෙනම් මම අද කොටස මෙතනින් පටන් ගන්නවා. මේ phrasal verbs කියලා කියන්නේ දැන් ඔයාලට මම ගිය සතියේ මේ normal verbs list එකක් දුන්නා. මම මේ සතියේ ක්‍රියාපද ටිකක් තව share කරලා තිබුණා. ඔයගොල්ලෝ දකින්න ඇති. මම ඒක පෙන්නන්නම් ඉදිරියේදී. එතකොට මේ phrasal verbs කියලා කියන්නේ බහුපද ක්‍රියා කියන්නේ. බහුපද ක්‍රියා. බහුපද ක්‍රියා කියලා කියන්නේ මේවයි තනි වචනයක් නෙමෙයි තියෙන්නේ. අඩුම ගානේ වචන දෙකක් එකතු වෙලා හැදෙනවා. ඔයාලා මේක දිහා බැලුවාම පේනවා. අන්තරාට තියෙන කඩ කියලා. මොකද? මේ පොකින් එක මේක අම්මලා තින්න යාලා මේ ඉස්සෙල්ලත් මට ආවුණා මයික් ඔන් කරගෙන ඈ. right. එතකොට බහුපද ක්‍රියා. එහෙම නැත්නම් කියන්නේ පද දෙකකට වඩා එකතු වෙලා තියෙන ඒවා තමයි බහුපද ක්‍රියා කියලා කියන්නේ. phrasal verb කියලා කියන්නේ. එතකොට දැන් අපි අර සාමාන්‍යයෙන් ඉගෙන ගන්න ක්‍රියාපද බොහෝමයකට ඒවට සමාන තේරුම් තියෙන බහුපද ක්‍රියා තියෙනවා. අපි ටිකෙන් ටික ඩිංග ඒවා ඉගෙන ගනිමු. දැන් මෙතන ඔයගොල්ලෝ කියනවා වචන 10ක් විතර. ඒ ටික අපි අද දවසේ ඉගෙන ගනිමු. මේක ඉංග්‍රීසියෙන්ම තේරුම දීලා තියෙනවා. ඔයාලා සිංහල තේරුම සටහන් කරගන්න. දැන් pass away කියන එක. pass away කියන එක normal verb එක තමයි die. ඔයගොල්ලෝ දන්නවා මොකද්ද die කියන්නේ? die මැරෙනවා. හරි? අර අනිත් die එකට කියන්නේ dy die ඈ. නේ? ඔයගොල්ලෝ die දානවායි කියලා හරිනේ. හරි. die die කියන්නේ මැරෙනවා. එහෙනම් pass away කියන්නේ phrasal verb එක. හරිනේ? මිය යනවා. නේ? සිංහලෙන් නම් වචන ගොඩක් තියෙනවා සාර්ථක වෙනවා ඕම් කියනවා නේ. හරි. ඊළඟට pass out.
pass out කියලා කියනවා faint කියන එක. faint කියන්නේ කලන්තය හැදෙනවා කියන එක. faint faint. Excuse me. ඔව්. Excuse me sir. ඔව්. අර පළවෙනි එකේ to die කිව්වත් එතකොට මොකද්ද තේරුම ආ, සර්? මැරෙන්නේ to die නැහැ කියලාද? නෑ to දැවහම මැරෙන්නේ නැහැ කියන අදහස එන්නේ. හරි? to එක ආවහම වෙන්නේ ඒ දේ කරන්න කියන එක. to අපිට එච්චර වැදගත් වීමක් වෙන්නේ නැහැ මෙතන. හරි? to ආවම ඒ දේ කරන්න. to go යන්න. අර එහෙම අදහසක් තමයි දෙන්නේ. හරි? to train. මෙතන අර to දාලා නිකන් එක වෙන්න කියන අදහසින් තමයි කියන්නේ. ප්‍රධාන ක්‍රියාපදේ අපි ඉගෙන ගන්න die pass. ඊළඟ pass out කියලා කියනවා faint කලන්ත වෙනවා. තව pass out කියන එකේ තේරුමක් තියෙනවා. අපි දැන් ඔය මොකද්ද මොනවා හරි course එකක් වගේ කළා අර විසිර යනවා. ඒකටත් කියනවා. හරි? pass out. දැන් ඔය හමුදාවේ එහෙම තියෙන passing out කියලා එහෙම ඔයගොල්ලෝ අහලා ඇති. මේ pass out. ඒකත් තියෙනවා කලන්ත වෙනවා කියන තේරුමක් තියෙනවා. ඊළඟට throw up. දැන් මෙතන සෞඛ්‍ය හා සම්බන්ධ health සම්බන්ධ කියන එක තියෙන. ඒ නිසා අර වචනේ දාලා නැහැ විසිර යන්නේ කියන එක. හරි. ඊළඟට throw up vomit කියන එක. vomit කියන්නේ වමනි කරනවා. ඒතර මේ normal verb එක vomit, phrasal verb එක throw up. දැන් මේ දෙපැත්තම තියෙන හින්දා ඔයගොල්ලන්ට වාසි පාඩම් කරගන්න පුළුවන්. vomit කියන්නේ වමනි කරනවා. ඒතර throw up කියන්නේ ඒකටම සමාන වචන. phrasal verb. ඊළඟ come down with. come down with කියන්නේ become sick කියන එක. ඒ කියන්නේ අසනීප වෙනවා. become sick. දැන් sick කියන එක නාම විශේෂණයක්, ක්‍රියාපදයක් නෙමෙයි. ඒක ක්‍රියාපදයේ බවට පත් කරගන්නේ become down. become sick. අසනීප වෙනවා කියන දේ. එතකොට come down with. ඒක තමයි ප්‍රේදා. ඒකේ වචන තුනක් තියෙනවා බලන්න. run over, hit by vehicle. ඒ කියන්නේ මොකද්ද? වාහනයක හැප්පෙනවා කියලා අපි කියන්නේ. අන්න normal verb එකක් විදිහට කියනවා අපි hit by vehicle. වාහනයක හප්පවනවා නැත්නම් හැප්පෙනවා. run over කියන එක තමයි phrasal verb. ඒක දැන් පත්තරවල එහෙම මේ run over කියන වචනේ තියෙනවා accident කියන්නේ කියලා. වාහනයක හැප්පෙනවා. නැත්නම් යට කරගෙන යනවා. ඒත් හරි. යට කරගෙන යනවා කිව්වා. fight off බලන්න to resist an illness. ඒ කියන්නේ මොකද? resist කියලා කියන්නේ ඔයාලා දැක්කලා ඇති වොච්චවල එහෙම ගන්න තියෙනවා water resist. resist කියලා කියන්නේ ඔරොත්තු දෙනවයි කියන එක. එහෙනම් මෙතන කියන්නේ මොකද්ද? resist an illness. ඒ කියන්නේ රෝගයකට ඔරොත්තු දෙනවා. හරිද? ඒ කියන්නේ නම් මොකද්ද? fight off කියන්නේ සටන් කරනවා. රෝගයකට විරුද්ධව සටන් කරනවා. අපි කියන්නේ නැත්තම් ප්‍රතිශක්තිකරණයක් ඇති කරගන්නවා. එහෙම කියන්න පුළුවන්. සටන් කරනවා කියන තේරුම. හැබැයි අර ෆයිට් නේ කියන්නේ ගහගන්නව නෙමෙයි. නේද? රෝගයකට එරෙහිව සටන් කරනවා. right. ඊළඟ එක come to. come to කියන්නේ become conscious. conscious කියන්නේ සිහි කල්පනාව කියන්නේ. ඒක become conscious කිව්වම සිහි එනවයි කියලා අපි සිංහලෙන් කියන්නේ. සිහිය එනවා. එහෙනම් ඔන්න come to කියලා කියන එකේ phrasal verb එක normal එක recover become conscious. සිහිය එනවා. සිහි නැති වෙලා තිබුණා. සිහිය එනවා. ඊළඟට get over කියන්නේ recover from. recover කියන්නේ සුව වෙනවා කියන්නේ. මොනවා හරි රෝගයකින් සුව වෙනවා. recover. එහෙනම් get over කියන්නේ ඒකේ phrasal verb. සුව වෙනවා. දැන් ඔයගොල්ලෝ ඉංග්‍රීසි ලියද්දි කතා කරද්දි ඔය දෙපැත්තෙන් ඕන එකක් ගන්න. shake off කියන්නේ recover කියන එකමයි. සුව කරනවා නැත්නම් සුව වෙනවා කියුවා නෙවෙයි. shake off. come around, become conscious. ඔන්න බලන්න තා තේරුම කරු දෙක. come around කියන්නේ සිහිය එනවා. සිහි යථා තත්ත්වයටපත් වෙනවා. සිහිය එනවා. become conscious. සිහිය නැති වෙලා ඉඳලා සිහිය එනවට
come around කියන්නත් පුළුවන්. ඊළඟට break out, have a rash. have a rash එකක් ඇති වෙනවා කියලා කියන්නේ අපි rash කියන්නේ දදේ කුෂ්ඨ වලට කියනවනේ. have a rash කියලා කියන්නේ නම් පැතිරෙනවා කියන එක. දැන් කුෂ්ඨයක් දදයක් කියන එක අපි පැතිරෙනවානේ. ඒක තමයි have a rash කියලා කියන්නේ. නම් break out කියන්නේ පැතිරෙනවා කියන එක. පැතිරෙනවා. pull through කියන්නේ become well. සනීප වෙනවා කියන්නේ. become well. සනීප වෙනවා. දැන් අර ගොඩක් අය මේ phrasal verb දන්නේ නැහැ. ඒව වැඩි භාවිතා කරන්නේ නැති නිසා. නමුත් අපිට බොහෝ පුරුවේදී දැන් pass away කියන එක එහෙම ගොඩක් අය භාවිතා කරනවා. ඒ නිසා මේ ටිකක් අර මේවා අහලා තියන්න. normal verb තමයි අපි වැඩිපුර භාවිතා කරන්නේ. modern English වල ගොඩක් අය මේ phrasal වලට එහෙම යනවා අඩුයි. ඊළඟට put on, gain weight කියන එක. ඒ කියන්නේ බර වැඩි කරගන්න. put on. දැන් තාතේරුමක් තියෙනවා put on. ගෑඳුම් මෙහෙම අඳිනවටත් අපි කියන්නේ put on. දැන් මෙතන සෞඛ්‍ය සම්බන්ධ කරපු නිසා gain weight කියන්නේ බර වැඩි කරගන්න. put on වලට ලියා ගන්න තාතේරුමක් ඕන නම් ඇඳුම් මෙහෙම අඳිනවා. put on. put on දන්නේ නැති කෙනාට ඔයගොල්ලෝ put on නම් දන්නව නේද? put on කියන්නේ අර ඇඳුම් ඇඳලා බලනවයි කියන එක නෙවෙයි. put on room එකේ තියෙන්නේ. හරි. ඔන්න මේවා ටිකක් පොඩ්ඩක් කියවලා තේරුම හුරු කරගන්න කටපාඩම්ම කරන්න යන්න ඕන නැහැ. හරිද? right. ඊළඟට අපි කතා කරනවා මේ hello කියද්දි දැන් අපි හැමෝම දන්නවා hello කියන්නේ නේද? hello කියන එක ගොඩක් අය දන්නවා. අපි සාමාන්‍ය සිංහලෙන් කියනවා hello කියලා කියනවා වගේ. ඒතකොට ඒ අදහස කියන්න පුළුවන් තා වචන කීපයක්. ඒ අදහස ආසන්න වශයෙන් කියන වචන ටිකක් තමයි මේකේ තියෙන්නේ. good to see you. දැන් අපි කවුරු හරි කෙනෙක් හම්බුනහම අපි hello කියලා කියනවනේ නේ. hello how are you? නේ? hello කොහමද? නේද? ඉතින් ඒ වගේ අපිට hello නොකිය කියන්න පුළුවන් වචන කීපයක්. good to see you. ඔයා දැකීම හරි හොඳයි. නේ ඔයා දැකීම හොඳයි. good to see you. දැන් මේ hello කියන එකයි මම ඔයගොල්ලන්ට තා පොඩ්ඩක් මේක කියලා දෙන්නම්කෝ. hi කියන වචනේ අහලා තියෙනවනේ ඔය. hi. එතන මේ දෙකම එකම අදහස. hello hi. එතන මේ hello කියන්නේ බ්‍රිටිෂ් අය, බ්‍රිතාන්‍යය. අපිට පුරුදු ඉස්සර ඉඳලාම බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි භාෂය. නමුත් දැන් මොඩර්න් අය වැඩිපුර භාවිත කරන්නේ ඇමරිකන් ඉංග්‍රීසි. ඇමරිකාවේ අය කියන්නේ hi. හරි? මොකද දැන් අපි ලංකාවේ ඉතින් ওই දෙකම කවලම් වෙලා අපි දැන් භාවිත කරන්නේ. අපේ ගාව බ්‍රිටිෂ් ඒවත් යූස් කරනවා, ඇමරිකන් ඒවත් යූස් කරනවා. ඔය කම්පියුටර් වල එහෙම වැඩිපුරම තියෙන්නේ මේ වැඩිපුරම නේ අනිවාර්යයෙන්ම තියෙන ඇමරිකන් ඉංග්‍රීසි. දැන් ඔයගොල්ලෝ දකින්න ඇති මම අපි ඉදිරියට ටිකින් ටික ඉගෙන ගමු. දැන් color කියන වචනේ බලන්නකෝ. C O L O U R. මේක අපි ඉස්සර කාලේ ඉඳන් ඉගෙන ගන්නවා color කියනවා. මේක බ්‍රිටිෂ් එක. නමුත් ඇමරිකන් ඉංග්‍රීසි වල මේ U අකුර නැහැ. හරි? U අකුර භාවිත වෙන්නේ නැහැ වචන වල. right. ඒවා ටිකෙන් ටික අපි ඉගෙන ගමු. හරි එහෙනම් මෙන්න තා. hey boo නේ. අනිවාර්යයෙන් ඊට පස්සේ කියන hello වෙනකොට කියනවා hey boo නේ. බනිනවා කියලා හිතයි දන්නේ. how are things නේ. කොහමද? how are you කියන එකටම ආසන්න වශයෙන් තමයි how are things. දැන් what have you been up to නේ. මොකක්ද ඔයාලට වෙලා හිටියේ? නේ අපි දැන් හිඟ දවසේ වගේ කවුරු හරි හම්බුනහම අහන්න පුළුවන්. ඊළඟට look what the cat dragged in නේ. මේ වචන වල තේරුම් වලින් මම හදන්න යන්නේ නැහැ. look what the cat dragged in. ඊළඟට it is nice to meet you නේ. ඔයාව හමු වීම කදිමයි. නියමයි. it is nice to meet you. what's going on? අපි සිංහලෙන් නිකන් අහන්න මොකද වෙන්නේ? what's going on නේ. මොකද වෙන්නේ කියලා වගේ අහන්න. හරි.
good afternoon ඒක වෙලාව අනුවක් දැන් hello කියන්න તો සමානයි good morning good afternoon good evening ඒ වගේ ඒවා use කරනවා how have you been ඒ ඔයාට කොහොමද කියලා වගේ අහන අදහසක් තියෙනවා නේ how have you been what's up මේ WhatsApp නෙවෙයි දැන් ඔයාලා හැමෝම දන්නේ WhatsApp නේ what's up ඒත් කොහොමද කියලා අහන ප්‍රකාශයක් මේක ඇමරිකන් එකක් what's up නැත්නම් ඉතින් greeting කියලාත් භාවිතා වෙනවා greeting කියලා කියන එක අපි සුබ පතනවට greeting ඉතින් මේවා එකෙන් ඕගොල්ලන්ට හුරු එකක් දැන් ඉතින් ගොඩක් අයට hello තමයි පුරුදු නමුත් මෙන්න මේ වගේ වචනයක් භාවිතා කරන්න පුළුවන් ඔබට hello වෙනුවෙන් right ඒ වගේ ඒවා තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ ගොඩක් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් right ඔය ටිකක් නිකන් ඉන්න ගමන් කියවන්න හොඳයි ඊළඟට spoken aids ටිකක් තියෙන spoken aids ටික මම ගියත් කිව්වේ නෑනේ හරි මේ ටික ඔව් මේ ටික ඔයාලට කියව ගන්න තියෙන බලන්න අමාරු වචන කියනවාද කියලා ගෙදරදී නිකන් කියවන්න හුරු වෙන්න කටහුරු වෙන්න is that why you sold your car is that why you sold your car එකද ඔයා ඒ කාර් කොන්නේ නේ don't be selfish මේ පොඩි කෑලි අල්ලගන්න selfish කියන්නේ ආත්මාර්ථකාමී ඒතකොට වෙන්න එපා කියලා අපි කියන්නේ don't be selfish ආත්මාර්ථකාමී වෙන්න එපා right දැන් ඔය don't be දාලා අපිට ඉතින් නාම විශේෂණයක් කියන්න බෑ don't be late ප්‍රමාද වෙන්න එපා නේ don't be hurry ඉක්මන් වෙන්න එපා ඔය වගේ වචන හදන්න පුළුවන් don't be දාලා don't වලින් කියන්නේ එපා කියන see whether he has come මේ whether කියන වචනේ අපි භාවිතා කරන්නේ නැද්ද නැද්ද කියලා අපි කියන්නේ ඇවිල්ලාද නැද්ද කියලා බලන්න. ඒකයි මේකෙන් අදහස්. නේ see whether he has come. ඔහු ඇවිල්ලාද නැද්ද කියලා බලන්න. දැන් නිකන් කියවලා හුරු වෙන දැන් මේවයි grammatically usage එක ගැන හිතන්න යන්න එපා. දැන් ග්‍රැමර් ඉගෙනගෙන තියෙන කෙනෙක් නම් දන්නවා. නැත්නම් දැන්ට යාන්ත්‍රිකව නිකන් කියවන්න විතරයි දුන්නේ. ඔයාලා මේ වාක්‍ය හැදුනේ කොහොමද කියලා ඔයාලා තාම දන්නේ නැහැ. ග්‍රැමර් හරියට ඉගෙන ගත්තේ නැති නිසා. මේ යාන්ත්‍රිකව හුරු වෙන්නයි කියන්න දෙන්නේ. There are many houses in the village. ගමේ ගෙවල් ගොඩක් තියෙනවා. මේ there are කිය there පාඩම වෙනම ඉගෙන ගන්නවා ඔයගොල්ලෝ පස්සේ. ටිකෙන් ටික. නමුත් එතකන් වාක්‍ය රටා හුරු වෙන්නයි මේවා එව්වේ. There are many houses in the village. You look healthy. නිරෝගී වගේ පේන්නේ. You look දාලා අපි කියන්නේ you look hungry. නාම විශේෂණ පදයක් භාවිත කරනවා. බඩගිනි වගේ පේන්නේ. You look angry. තරහ ගිල්ල වගේ පේන්නේ. එහෙම භාවිත කරන්න පුළුවන්. right. ඒකේ තියෙනවා මොකද්ද? barking dogs seldom bite. කියන්නේ බලන්න meaning එක ප්‍රස්තාවයේදී. barking dogs seldom bite. දන්නවද? බුරණ බල්ලෝ සපා කන්නේ කලාතුරකිනි. seldom කියන්නේ කලාතුරකින් කියන. barking dogs කියන්නේ බුරණ බල්. barking dogs seldom bite. බුරණ බල්ලෝ සපා කන්නේ කලාතුරකින්. හරි. තව වාක්‍ය ටිකක් තියෙනවා අපිට කියවන්න. මේවා ඔයාලා නිකන් ඉන්නවා දැන් මේක print out බොහෝ දෙනෙක් අරගෙන ඇත්තේ ඒවා කියවන්න. නැත්නම් ඉතින් ඕන්න නිකන් ඉන්න කෙනෙකුට නම් ඔය ෆෝන් එක බලන් පොතක ලියන්න. ඒක තා ටිකක් වැඩි හොඳයි. print out එකක් ගන්නවට වැඩි නේද? Nimal will buy either fruits or vegetable. Nimal පළතුරු හෝ එළවලු. මේ either කියන්නේ දෙකින් එකක් කියන්නේ. දෙකෙන් එකක්. නිමල් මිලදී ගනීවි එක්කෝ පළතුරු එහෙම නැත්නම් එළවලු. දෙකෙන් එකක් මිලදී ගනීවි. Nobody can hurt me.
hurt කියන්නේ රිදවනවා. මේක heart නෙමෙයි hurt රිදවනවා. මම කාටවත් මාව රිද්දන්න බෑ nobody. nobody කියන්නේ කාටවත් බෑ. Right. ඊළඟ. She called me on her way to Excuse me, work. sir. Yes. Excuse me, sir. Yeah. Nobody can hurt me කියන එකේ can't වෙන්නේ නැද්ද? can't දාන්නේ මේ nobody කියන එකෙන් නැත යන අර්ථය ඇවිල්ලා තියෙනවා. හරි? nobody කිව්වම කවුරුවක් නැහැ කියන තේරුම තියෙනවා. ඒකට can't දාන්න ඕන නැහැ. හරි? දැන් අපි කියන්නේ කවුරුවක් ඉන්නේ නැහැ. අපි කියන්නේ nobody come. don't එහෙම දාන්න යන්නේ නැහැ. nobody come. කවුරුවක් nobody speak. කවුරුවක් කතා කරන්නේ නැහැ. nobody work. කවුරුවක් වැඩ කරන්නේ නැහැ. ඒ විදිහට භාවිත කරන්න පුළුවන්. nobody දාවම negative අර්ථය තමයි තියෙන්නේ. right. එහෙනම් nobody can hurt me. කාටවත් මාව රිදවන්න බෑ. අන්නේම ප්‍රශ්න අහන්න ඕන. ඕගොල්ලන්ට ඇති වෙන සද්ද නැතුව මම කියන එකම අහන්න බෑ. එතකොට තමයි අවබෝධ වෙන්නේ පාඩම. නේද? හරි. She called me on her way to work. නේ? ඇය කතා කරා. called කියන්නේ මේ past tense එක තියෙන. දැන් ඕගොල්ලෝ තාම එහෙම tenses එහෙම අඳුරන්නේ නැහැ. නිකන් අපි කියවගෙන යනවා. She called me on her way to work. ඇය වැඩට යන ගමන් මට කතා කරා. on her way on the way කියලා කියන්නේ අපි අතරමඟ කියන එක on the way නේ. on the way home කියලා ඔය put city එහෙම ගහලා තියෙනව නේද? on the way home ඒ කියන්නේ ගෙදර යන අතරමඟ. නේ ගෙදර යන ගමන් බඩු අරන් යන. now she is about to cry. about to cry කියලා කියන්නේ නිකන් අර අඬන්න ඔන්න මෙන්න ඉන්නේ. අඬන්නමයි හදන්නේ. about to cry. we visit our grandparents now and then. මෙන්න මේ කෑලි කෑලි හරි අල්ල ගන්නවා. now and then කියන්නේ ඉඳහිට. we visit our grandparents now and then. අපි ඉඳහිට අපේ මේ ආච්චිලා සීයලා බලන්න යනවා. I went to railway station in the time. in the time කිව්වම ඔයගොල්ලෝ මෙතන නිකන් දැන් අහගෙන තියන්නේ මේ in time කියන එකේ on time කියන එකේ වෙනස. on time. දැන් මේවා අපි යෙදුවට සමහරලාට අවබෝධයකින් නැතුව යනවා. එතකොට in time කියලා කියන්නේ අපි කල් වේලා ඇති වෙනවා. I went to class in time. එතකොට මම 6ට පටන් ගන්නවා නම් ක්ලාස් එක ඊට කලින් මං එනවා. කල් වේලා ඇති විනාඩි 5ක් 10ක් වෙන්න පුළුවන්. කලින් එනවා in time. නමුත් on time කියලා කියන්නේ මම හරියටම 6 නම් 6ටම එනවා. on time. මේ දෙකේ වෙනස මතක තියාගන්න. in time කිව්වම කල් වේලා ඇතුව ඇවිල්ලා ඉන්නේ එනවා නැත්නම් යනවා ඕන එකක්. on time කිව්වම හරියටම ඒ වෙලාව. what is your time like now? ඒක අදහස් කරන වෙලාව අහන එකක්මයි. දැන් what's the time කියලා අපි අහන්නේ හා සමානම අදහසක්. what is your time like now? දැන් වෙලාව ඔයාගේ වෙලාව කීයද? නේ එනවා. ඊළඟට she has a beautiful house. ඇයට ලස්සන නිවසක් තියෙනවා. වාක්‍ය හදාන්න පුළුවන්. she has a beautiful hair. she has a beautiful dress. මේ වගේ පොඩි පොඩි වෙනස්කම් කර ඔයාලා නිර්මාණය කරන්න පුළුවන්. has කියන්නේ තියෙනවා කියන එක ඒක වචන කෙනෙකුට තියෙනවා කියන්නේ. I දානවා නම් I have. බහුවචන අවස්ථාවලදී have භාවිතා වෙනවා. right. ඊළඟට it had a long tail. එතන මෙන්න මේ has have වල past tense එක තමයි අපි ගන්න had. තිබුණා. it had a long tail. උට දිග වලිගයක් තිබුණා. it had a big ear. ලොකු කනක් තිබුණා. ඒ වගේ අපිට කියන්න පුළුවන්. it had a big head. උට ලොකු ඔළුවක් තිබුණා. මෙන්න හදන්න පුළුවන් මේව වෙනස්. tail කියන්නේ වලිග. right. have you got clothes to wear tomorrow? හෙට අඳින්න ඇඳුමක් තියනවද? have you got මේ have you got කියලා කියන්නේ අපි පාවිච්චි කරන්නේ have වලටම සමානයි. ඔයාගාව තියනවද කියලා අපි අහන්නේ. have you got an extra book?
ඔයාගාව අමුතර පොතක් තියෙනවද? Have you got some money? ඔයාගාව සල්ලි ටිකක් තියෙනවද? ඒ වගේ අපිට අහන්න පුළුවන්. මේවා ඉතින් ඇත්තටම නිකන් පොඩි පොඩි රටා තියෙන. දැන් මේවා විදියට අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙනස් කරන වාක්‍ය හදන්න. මට දැන් ගෙදර යන්න හදිසියි. I am in a hurry. එබැවින් in a hurry කියන්නේ ඉක්මන් කියන්නේ. හදිසි. I am in a hurry to go home now. මට දැන් ගෙදර යන්න ඉක්මන්. in a hurry කියන්නේ ඉක්මන්. ඔහු තාමත් ඒ ගැන හිතමින් ඉන්නේ. He is still thinking about it. He is still thinking about it. Still කියලා කියන එකේ තේරුම තවමත් කියන තේරුම. තවමත්. ඊළඟට මම ගෙදර යන්නේ ගෙදර යන කැමැත්තෙන් ඉන්න. I am willing to. මේ willing to කියන්නේ අපි මොනවා හරි දෙයක් කරන්න කැමතියි කියන එක. ඊට පස්සේ ඕනම ක්‍රියාපදයක් දාන්න බෑ. දැන් මෙතන දාති go home. I am willing to eat something. මම මොනවා හරි කන්න කැමැත්තෙන් ඉන්නේ. I am willing to meet you. මම ඔයාව හමු වෙන්න කැමැත්තෙන් ඉන්නේ. I am willing to go abroad. මම පිටරට යන්න කැමැත්තෙන් ඉන්නේ. ඒ විදිහට ඔයාලට මෙතෙන්ට ඕන verb එකක් දාලා මේ පැටර්න් එක හදන්න පුළුවන්. right. willing to. දැන් මේවා දැන් he දානවා he is willing. they දානවා they are willing to. දැන් am නිසා ගැන ඔයගොල්ලෝ ඉගෙන ගත්තාම ඕවා වෙනස් කරලා හදන්න පුළුවන්. දැන් ඉතින් මේ වාක්‍ය පුහුණු වෙන්න. හරි. ඊළඟ. She is at People's Bank. ඇයි ඉන්නේ මහජන බැංකුවේ. She is කියන එකෙන් කියන්නේ ඉන්නවා කියන තේරුම තමයි. right. I go home on the bus. මම ගෙදර යන්නේ බස් එකේ. ඔන්න බලන්න මෙතනම පොඩි ගැටලුවක් තියෙනවා. දැන් සමහර අයට ටිකක් ගන්න අය නේ. දැන් බස් එකෙන් යනවා නම් අපි කියන්නේ by bus. ඔව් by bus. බස් එකේ යනවා කියන්නේ බස් එක මත යන්නේ ඒ අදහසේ ටික බලුවා. ඒතකොට on the bus. by bus කියන්නේ බස් එකෙන්. මේ රෝද 4 3 හරි ඉඳලා ඇතුලේ රිංගල යන වාහනේ කියනවා නම් අපි by දාලා කියන්නේ by 3 wheeler. by bus, by van, by car. ඒ විදිහට. ඒක ඇතුලේ යනවා කියනවා නම් ඉතින් on the car. මම ගෙදර යන්නේ කාර් එකේ. I go home on the car. on the 3 wheeler. ඒ වගේ. ඒ බස් එකෙන් n කියලා එනවා නම් by දාලා තමයි. හැබැයි අපි මම යන්නේ bicycle-එන්. දැන් bicycle-ඒ යනවා කියනවා නම් on the bicycle. හරි? bicycle-එන් යනවා කියලා කියනවා නම් කොහොමද? ඒත් වෙනස් වෙන්නේ on my එන්නේ. by දාන්නේ නැහැ. දැන් පයින් යන එකට වෙනස් වෙනවද? පයින් යනවා නම් on foot. ඒත් අපි කියන්නේ on foot. පයින් යනවා. I go on foot. පයින් යනවා. දැන් තව ඔය පදින දේවල් අශ්වය. I ride on a horse. I ride on a horse. by දාන්නේ නැහැ. හරි. ඒකට ගොඩක් වෙලාවට අශ්වය පිට උඩ යනවා කිව්වොත් උඩනේ යන්නේ. එතකොට on. ඒත් on තමයි අපි භාවිත කරන්නේ. හරි සර්. ටිකක් මම තත්පරයක් දෙන්න මම ඇටෙන්ඩන්ස් ටික ගන්න. එන අය ටික පොඩ්ඩක් බලන්න ඕනේ.
හොඳයි. ඊළඟට අපි කිව්වේ we live on a tiny income. tiny කියන්නේ ඉතා කුඩා කියන එක. income කියන්නේ ආදායම. අපි ජීවත් වෙන්නේ ඉතා සුළු ආදායමක් මත. on කියන එකකින් ඉතින් මත කියන අදහස ඇවිල්ලා තියෙනවා. tiny income ඉතා කුඩා ආදායම. tiny tot කියන්නේ කාටද? don't be a tiny tot කියලා කියනවා. අහලා තියෙනවද? tiny tot කියන්නේ තොත්ත බබා. don't be a tiny tot. තොත්ත බබෙක් වෙන්න එපා. හරි. ඒ වචනත් ඉගෙන ගන්න අමතරව කියන්නේ. නේද? right. He lives by the sea. ඔහු ජීවත් වෙන්නේ මෝද අයිනේ. අයිනේ අද්දර කියනකොට අපි by කියන වචනේ භාවිතා කරනවා. කතරු ඒක වචන නිසා තමයි මෙතන s එක දාලා තියෙන්නේ. I දානවා නම් I live. ඉංග්‍රීසි වල මතක තියාගන්න I කියන එක නා බහුවචනය කියලා තමයි අපි සලකන්නේ. මේ ඒක වචනේ සිංහලයේදී ඒක වචනයි. නමුත් ඉංග්‍රීසියෙන් බහුව. මේ we live by the sea. එතකොට අපිට දැන් පාරයිනේ කියලා කියනවනම් by the road. by the road. ඇඹිලි පිටියේ පාරයිනේ. by ඇඹිලි පිටිය road. එහෙම කියන්න පුළුවන්. ගංගායිනි by the river. ගංගායිනි ගංගා අද්දර අපි කියන්නේ by the river. ඇලයිනි by the canal. ඇලට කියන්නේ අපි canal. හරි. ඔය විදිහට අයිනේ අද්දර කියනකොට මේ වචන ඉගෙන ගන්න. හරි. දැන් ඔයාලට දැන් මේවා ලියන්න බැරි වුණාට ප්‍රශ්නයක් නැහැ. දැන් මම වීඩියෝ එක එවුවට පස්සේ නැවත අහන්න මේවා. එතකොට ඔයාලට හොඳට නිකන් ඉන්න වෙලාවට ඇඳක හාන්සි වෙලා වුණත් බෝඩ් එකෙන් ඔක අහන්න පුළුවන් නේ. ඒවා නැවත නැවත අහලා පුරු වෙන. මේක දැන් නොලිව්වට කමක් නැහැ. මම කියනකොට තත්පරේ දාන්න. මේ ලියන්න ඕනේ නැහැ දැන්. වීඩියෝ එක එවන නිසා ඒක නැවත නැවත අහුම්කම් දෙන්න. right. ඉතින් ඊළඟට මම තාඩින්ගක් දීලා තියෙනවා sorry කියන්න පුළුවන් ආකාරය. අපි ඒ ටිකක් බලමු. sorry කියලා කියන්නේ අපි නිකම්ම sorry කියලා සමාවෙන්න කියන්නේ අනගාටුයි. සමා වෙන්න කියන එක නෙවෙයි. sorry කියලා කියන්නේ අපි අනගාටුයි කියන අදහස. ඉතින් මෙන්න දැන් ඒක අපි වාක්‍යයක් විදිහට කියන්න බෑ. I'm sorry. නේ මට කනගාටුයි. I'm sorry. I apologize. apologize කියන්නේ සමාව අයදිනා කියන අදහස තියෙන්නේ. apologize. apologize. ඊළඟට it's all my fault. fault කියන්නේ වැරද්ද. ඒක මගේ වැරද්ද. it's all my fault. එහෙම නැත්නම් big pardon. sorry I regret. regret කියන්නේ කනගාටු වෙනවා කියන්නේ. I regret. මම කනගාටු වෙනවා. right. ඊළඟට big pardon. big pardon කියන්නේ සමාව අයදිනවා කියන අදහස තියෙනවා. big pardon. ඔය මේ pardon me කියලා එහෙම සමානලාට භාවිතා කරනවා. ඔය මේ ටෙලිෆෝන් කන්වර්සේෂන් එකේ. හරි. big pardon කියන්නේ සමාවයි. forgive me. නේ? නැත්නම් ඔයගොල්ලන්ගෙන් අතින් වැරද්දක් වුණ වෙලාවක් වුණා නම් forgive me. forgive me. මට සමා වෙන්න. forgive me. excuse me නැත්නම් නේ? excuse me. අපි දැන් කවුරු හරි කෙනෙකුට බාධා කරනවා නම් එහෙනම් මේවා කියන අවස්ථා දැනින් දැනට වෙනස් වෙන්න පුළුවන් නේද? excuse me. කාට හරි බාධා කරන්න යනවා නම් අපි කියන්නේ excuse me. එහෙම නැත්නම් my bad. my bad. ඉතින් මෙතන නිතර භාවිතා වෙනවා ඔයාලා හුරු වෙන කවුරු හරි කෙනෙකුට බාධා කරන්න යන අවස්ථාවක නම් කනගාටු ප්‍රකාශ කරන්නේ excuse me නේ. ඊළඟ සමාවක් ඉල්ලනවා නම් කාගෙන් හරි මොනවා හරි අපේ අතින් වැරද්දක් වුණා නම් forgive me කියන්න පුළුවන්. නැත්නම් beg pardon කියන්න පුළුවන්. I apologize. apologize මම සමාව ඉල්ලනවා. එහෙම නැත්නම් නිකන් පොඩි දෙයක් නෙවෙයි දැන් ඔයාලා අකුල පෑගුණා. ඔයාලා සමාව ඉල්ලන්න මෙච්චර යන්න ඕනේ නැහැ. ඔයාලා කියනවා I'm sorry.
I'm sorry කියලා. right screen එකේ කුටු ගන්න ක්‍රිස් දැන් ක්‍රිෂ්ණාද ක්‍රිෂ්ණීද කියලා ඉන්නවා දැන් පොඩ්ඩක් හැසිරීම වර්ධනය කරගන්න ඕනේ class එකේ. හොඳයි. ඊළඟට ඔයගොල්ලන්ට දීලා තියෙනවා මම bathroom vocabulary ටිකක් බලමු අපි මේවා ඔයගොල්ලෝ දන්නේවා bathtub නේ අර නාන්න භාවිතා කරන දේසිම ඊළඟට bucket bath toys අර දැකලා තියෙනවා පොඩි toys තියෙන්නේ මේ මොකද හංසය වගේ අයනේ මේ ඉන්නේ bath toys ඊළඟට toys කියන්නේ සෙල්ලම් බඩුව mirror කියන්නේ කණ්ණාඩි මූණ බලන කණ්ණාඩියටත් කියන mirror ඇහි දාන කණ්ණාඩියට කොහොමද කියන්නේ spectacles TACLES කෙටියෙන් කියනවා අපි specs කියන්නේ spectacles CLES මූණ බලන කණ්ණාඩි කියන්නේ mirror ඊළඟට com මේක b අකුර sound වෙන්නේ com කියන්නේ පණ තීරණාට කියන verb එකක් com තීරණා කිව්වත් ඒ වචනේ clothes line රෙදිවැල clothes line දැන් මේවා ගෙදරදී use කරන්න ඉන්න ගමන් නේද එතකොට මතක හිටිනවා අමතක වෙනවා නම් කොලේක ලියලා අලවන්න එතකොට රෙදිවැල ළඟට යනකොට මතක ඉගෙන ගන්න එහෙම යන්න right ඊළඟ clothes pin ඊළඟ laundry basket laundry කියන වචනේ තියෙන්නේ ඔය මේ සෝදනවා කියන එක බලන්න ඔය සෝදන සබන් වල ගහලා තියෙන laundry soap කියලා තියෙනවා laundry soap ඔයගොල්ලෝ නිකන් අර රෙදි සෝදන තැනට කියන්නේ සිංහලෙන් කියන්නේ laundry කියලා නේද laundry නෙවෙයි අපි ඉංග්‍රීසි වර්ඩ් එක laundry right ඊළඟ shower එක නන්නනේ soap සබන් electric razor එක electric ඊළඟ hair dryer කොණ්ඩ වේලනේ hair brush කොණ්ඩ පීරන අය බුරුසුව වගේ තියෙන එකට කියන hair brush measuring jug මනිනවට අපි කියන්නේ measure කියලා අර මනින්න භාවිතා කරන ජෝබ් ඊළඟට කියන Q-tip කියලා දීලා තියෙනවා නැත්නම් ඔයාලට ඕගොල්ලෝ කියන්නේ cotton buds කියලා කියනවා නේද cotton buds ඊළඟට razor නේ ඒවා ටිකක් ඔන්න කියවලා හුරු කරන්න අපි දාන්න දේවල් නේද right new broom sweep well අහලා තියෙනවද ඒ ඉලෙක්ට්‍රික් රේසර් එක මොකද්ද අර දැන් කරන්ට් එකෙන් මේ ඔය ෆෝන් එක කපන්න එහෙමත් භාවිතා කරන්නේ දැන් ඔය කපන්න භාවිතා කරන්ට් එකට ගහලා පාවිච්චි කරනවා ඒක ඉලෙක්ට්‍රික් රේසර් ඒක අර ভাইබ්‍රේට් වෙලානේ කැපෙන්නේ දැන් ඊළඟට new broom කියන්නේ ක්‍රිෂානි පරිස්සම් වෙන්න ඕන ක්‍රිෂානි බාධා කරන්න බෑ අපිට පන්ති ඉන්නවා right brooms කියන්නේ කොසු sweep කියන්නේ අතු ගෑවෙනවා well කියන්නේ හොඳින් අලුත් කොස්ස හොඳින් අතු ගෑවෙනවා නේ කියන්න බලන්න ප්‍රස්තාව පිටලක් ඔකට දන්නේ ඈ අලුතෙන් ආපු අය හොඳින් වැඩ කරනවා නැත්තම් ගමේ කොහොමද කියන්නේ අලුතින් ගෙනා ලේලි අර කොහෙද ගොමක් ගන්නවයි කියනවා නේද කොහෙද වහලෙද මන් දන්නේ හරි අන්න ඒක තමයි අදහස ඈ අලුතෙන් ආපු අය හොඳින් වැඩ කරනවා කියන්නේ
අපේ ඔෆිස් එක හරිය මේ වුණත් නේද? අලුතෙන් ආගමන් නම් මාර වැඩකගයක් කරන්නේ වැඩ මදි නේ. ටික දවසක් යනකොට වෙනස් වෙනවා. right. හොඳයි. එතකොට මේ irregular verbs ටික ඔයගොල්ලෝ කියවන්නේ නැති කියලා හිතනවා මේ ගේසතිය දීපු ටික. ඒකේ මම ඔයාලට පළවෙනි ටික බලන්න කියලා නේද කලින් කියලා දුන්නේ. හරිනේ? දෙවනි තීරයන් ටිකයි ඒ ටික මම කියලා දෙන්නම්. දැන් මේක ඉන්ෆිනිටිව් කියලා කරන් චුට්ටක් අහගන්න. ඉන්ෆිනිටිව් කියලා කියන්නේ ක්‍රියාවේ මූලික ස්වરૂපය. ඒ කියන්නේ ක්‍රියාව පදයක අපි සාමාන්‍යයෙන් භාවිත කරන මූලික ආකාරය. එහෙම නැත්නම් අපි මේකට කියනවා ප්ලූරල් ෆෝම් කියලා කියන බහුවචන. ඒතර අපි සාමාන්‍යයෙන් භාවිත කරන මේ ක්‍රියාපදය තියෙන්නේ වර්තමාන කාල බහුවචන ස්වරූපයෙන්. මේ වර්තමාන කාලය තමයි මේ තියෙන්නේ. හරි ප්‍රසන්ට් කියන එක මම මෙතෙන්ට ලියලා නැහැ මෙතෙන්ට ලිව්වා. වර්තමාන කාල බහුවචන ස්වරූපයෙන් තමයි මේ අපි පාවිච්චි කරන සියලුම ක්‍රියාපද ටික තියෙන්නේ. හරිද? එතකොට ඒවා වර්තමාන කාලයේදී ඒක වචනයට හරවන්න පුළුවන්. ඒකේ නීති ටික මම දැන් කියලා දෙන්න යන්නේ නැහැ. දැන් ටිකක් මතක තියාගන්න මම මේ කියන්නේ. මොකද වර්තමාන කාලයේදී වාක්‍ය ලියනකොට ඊළඟ සතිය එනකොට එතෙන්ට එනවා. කතෘ දැන් අපිට කතෘන් වර්ග දෙකක් ඉන්නවනේ. ඒක වචනයි මම උදාහරණයක් දැන් they කිව්ව බහුවචනයි. ඔව්. නේ? she කිව්වොත් ඒක වචනයි. එතකොට කතෘන් වර්ග දෙකක් ඉන්නවා. නේ? child කිව්වොත් ඒක වචනයි, children කිව්වොත් බහුවචනයි. එතකොට මේ බහුවචන කතෘන් එක වර්තමාන කාලයේ වාක්‍ය ලියනකොට අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ පළවෙනි තීරුව. ඉන්ෆිනිටිව් කියන තීරුව. හැබැයි ක්‍රියාපදයේ ඒක වචන වුණත් එහෙම අපි මේ කතෘ ඒක වචන වුණා සබ්ජෙක්ට් එක සිංගියුලර් වුණා අපිට පාවිච්චි කරන්න වෙන්නේ මෙන්න මේ සිංගියුලර් කරගත්ත ක්‍රියාපද. හරි. උදාහරණ මම දැන් නිකන් එකක් කියන්නම්. අපි ගොඩාක් ක්‍රියාපද ඒක වචන කරගන්න පාවිච්චි කරන අගට s එක තමයි. හරි. දැන් b වල වෙනස් වෙනවා ඒක මම වෙනම කියලා දෙන්නම්. අපි නිකන් උදාහරණයක් මම ගන්න buy කියලා. buy වල ඒක වචනය buys. අගට s එකතු කරනවා. එතකොට මේක එකයි. හැබැයි දැන් ඕගොල්ලෝ නිකන් පොඩි අවුලක් වගේ book වලට අපි s එකතු කරාම මොකක්ද හැදෙන්නේ? books. දැන් මේ book කියන්නේ මොකද්ද? නාම පදයක්. මෙතන අපි මේ ගත්තේ buy කියන එකනේ මිලදී ගන්නවා ක්‍රියාපදයක්. ඔන්න බලන්න. නාම පද වලට අගට s එකතු වුණාම ඒවා බහුවචන. පටලව ගන්න එපා. හරිද? නාම පද වලට s එකතු වුණාම බහුවචන. හැබැයි ක්‍රියාපද වලට s එකතු වුණාම මොන වචනද? ඒක වචන වෙන්නේ. හොඳට මේ දෙක පටලව ගන්න ඕන මම කියන්නේ. සමහර අයට ওই දෙක පැටලෙනවා. හරිද? නේ? pen pens, pan pan. හැබැයි මේ ක්‍රියාපද ගොඩක් නෙමෙයි සෑම ක්‍රියාපදයකටම අගට s තමයි එකතු වෙන්නේ. හැබැයි වෙනස් වෙන අවස්ථා තියෙනවා. මම මේ මොහොතේ නීති ටික කියලා දෙන්න ගන්නේ නැහැ. සරලව මතක තියාගන්න අගට s එකතු වෙලා ක්‍රියාපදයක් කීපවචන වෙනවා. එතකොට ක්‍රියාපද නම් s එකතු වුණාම එක වචන වෙයි. නාම පද නම් s එකතු වුණාම බහුවචන. මේ දෙක පටලවන්න නැතුව මතක තියාගන්න. හරි. දැන් අපි මේ බහුවචන ටික විතරක් පොඩ්ඩක් තේරුම් කියන්න අපිට දැන් කතා කරද්දී ඕන වෙන නිසා. හරි. එතකොට මේ B කියන එකේ තේරුම් ඉන්නවා වෙනවා කියන තේරුම. B කියන එක පාවිච්චි කරනවා. දැන් අපි අර පාවිච්චි කරන don't be නේ don't be selfish ආත්මාර්ථකාමී වෙන්න බෑ. වෙනවා කියන එකේ මූලික ආකාරය තමයි B කියලා අපි භාවිත කරන්නේ. ඊළඟට become කියන එකේ තේරුම වෙනවා. අපිට අර කලින් වාක්‍ය වලත් හම්බුණා. ඊළඟට begin පටන් ගන්න. bring ගේනවා. build ගොඩනගනවා. ගොඩනග කියලා විතරයි තියෙන්නේ අපේ ගොඩනගනවා. buy මිලදී ගන්නවා. catch අල්ලනවා.
දැන් ඔය සමහර අය කියන්නේ මේක catch අල්ලන්න build ගොඩනගන්න. එහෙම කිව්වත් ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒක ගැටලුවක් නැහැ. catch අල්ලනවා. නේ නැත්නම් අල්ල ගන්නවා. choose තෝරනවා. come එනවා. cost මිල වෙනවා. cut කපනවා. do කරනවා. draw අඳිනවා අදිනවා. දැන් චිත්‍ර වගේ දෙයක් අඳිනවට අපි draw කියලා ගන්නවා. ඊළඟට ඔය දිනුම් අදින ඒවාම draw. වතුර අදිනවා ලිඳකින් වගේ draw. අඳිනවා අදිනවා. තේරුම් දෙකම අපි භාවිතා කරනවා. හරි. දැනට ඔය වචන ටික ඒ ටිකේ බලා ගන්න. මේකේ දෙවෙනි කොටසක් තියෙනවා. මම ඊළඟ සතියේ ඒක වෙනකොට ඒ ටික ඕගොල්ලන්ට දාන්න. එතකොට දැනට පළවෙනි තීරුවේ තේරුම් ටික ගණන් කියව ගන්න. Excuse me, sir. Yeah. සර් ඔය ටික මේ පොඩ්ඩක් පැහැදිලි වුණේ නැහැ මේ අර නීති ටික අපි දන්නේ නැති හින්දා වෙන්නේ නැති. දැන්ට ඒ ටිකට යන්න එපා. පළවෙනි තීරුව විතරක් දැන්ට කියව ගන්න. හරිද? මේ ගැන මේ ටික ලියන්න ඕනද කියව ගන්නද දෙස දීලා තියෙන්නේ ඒ ටික පැහැදිලි මදි. මේ වචන ටිකද? මේ ඔයාලට මෙහෙම කරන්න. දැන් print out ගන්න පහසුකමක් තියෙන කෙනෙකුට print out එකක් ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. නැත්නම් ඔයගොල්ලෝ කරන්න මෙහෙම ලොකු කොලයක් ගන්න. දැන් මේ තීර පහ මම හිමින් කියලා දෙනවා. එක දවසෙන් මේවා කරන්නේ නැහැ. හොඳයි? එතකොට ඔයාලට ඒක අහපු එක හොඳයි. මට එතකොට ඔයාලට මේක සූදානම් කරගන්න පුළුවන් ලබන සතියේකට. මේ හැබැයි මේ දැන් ටියුට් එක print out එකක් ගන්නකොට ඒක print out එකේ මේක තියෙනවනේ. හරි? ගැටලුවක් නැහැ. එතකොට මම කියනකොට මේ වචන ටික පුරව ගන්න විතරයි ඔයාලට තියෙන්නේ. පුරවගෙන මේ තේරුණු ලියා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි ලියනවා නම් මේ තීර පහ පහට මෙහෙම ඕනනම් ඉලි ගහ ගන්න, ඉලි ගහගෙන ලියා ගන්න. මේක දැන් මම දැන් ලබන සතිය උගන්වන්නේ ඔයාලට දෙවෙනි තීරුව හදා ගන්න. අද උගන්වන්නේ නැහැ කියලා මම කියවනේ. අද වැඩි එහෙම කරනවා. එතකොට මේ තීර පහ උගන්වන්න අපිට මාසයක් විතර යයි. දවසින් දෙකකින් කියලා දෙන්නේ නැහැ. හොඳේ? එතකොට ඔයාලා දැන් මේකේ print out එකක් කරන් තියෙනයිනේ ප්‍රශ්නයක් නැහැ. මෙතනම වචනේ ලියන්න පුළුවන්. මේ වචනේ හදලා තේරුමේ දැන් වර්තමාන කාලයේදී මේ එන්නේ බහුවචන අවස්ථාවනේ මේ ඒක වචන අවස්ථාව. හොඳේ? එතකොට තේරුමේ වෙනසක් අපි ඇති කරන්න ඕනේ නැහැ. දැන් become වෙනවා. දැන් සමහරව ගන්නවා මෙහෙම දැන් begin පටන් ගත්තෝය පටන් ගත්තේ එහෙම කියනවා. ඒක වචන නාම ඒක වචනේ තියන්න. එහෙම අවශ්‍ය නැහැ ඉංග්‍රීසි වල. අපි මතක තියාගන්න ඕන දැන් බහුවචන කර්තෘ කෙනෙක් එක්ක නම් බයි ලියන්න ඕන. ඒක වචන කෙනෙක් ආවොත් බයිස් කියලා ඒක වචන ක්‍රියාපදේ දාන්න. දැන් ඉතින්ද එච්චර දුරට ඔයාලා හිතන්න ඕනේ නැහැ. දැනට ඔයාලට තියෙන්නේ පළවෙනි තීරුව විතරක් හොඳට කියවගෙන තේරුම් ටිකක් අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ඒතකොට ලබන සතියේ මම මේකේ දෙවෙනි තීරුව පුරවන හැටි ඔයාලට කියලා දෙන්නම්. හරිද? එතකොට print out එකක් නැති කෙනෙක් ඉන්නවා. හරි සර්. දැන් මේ පැහැදිලි වුණේ. නේ? හරි. අන්න එහෙම අහන්න. එතකොට ඒක තාක් කෙනෙකුට වැදගත් වෙනවා එක්කෙනෙක් අහන ප්‍රශ්න. එතකොට print out එකක් ගන්න අපහසු කෙනෙක් ඉන්නවා නම් මේ ටික ලියලා පොලේට මේ තීරුව ලියන්න සූදානම් වෙන්න. මේ තීරු පහම හදාගත්තම ලේසි එක දිගට. මේකේ දෙවෙනි කොටසක් මම වෙනම මේ ඊළඟ ටියුට් එකක් මම ලබන සතිය වෙනකොට දාන්න පුළුවන් වෙයි. මොකද මේකේ මම සති දෙකකට වගේ වැඩ ප්‍රමාණයක් තමයි දැෑවි. නැත්තම් මම verbs ටික වෙනම එවන්න. මේකේ දෙවෙනි කොටසක් තියෙනවා irregular verbs කියලා කියන්නේ අපි අක්‍රමවත් ක්‍රියාපද. ඒක ටික මම වෙනම දාන්න. ඒකට ඔයාලා ලියනවා නම් ලියා ගන්න. එහෙම නැත්නම් print out එකක් ගන්න පුළුවන් පාසකම් තියෙනවා. print out එකක් ගන්න. හරි. මේ එතකොට මේ ක්‍රියාපද ටික දැන් මේ irregular verbs කියලා කියන්නේ අක්‍රමවත් ක්‍රියා. අපි ක්‍රියාපද වර්ග දෙකක් තියෙනවා. regular verbs සහ irregular verbs. ඒ වචන වලට අහු වෙන්න එපා. අපිට ඉච්චර වැඩක් නැහැ. ඒ කියන්නේ අක්‍රමවත් ක්‍රියාපදේ කියන්නේ මේවයි present tense එකයි past tense එකයි
past participle එක එකිනෙකින් වෙනස් වචන. මේ බලන්නකො. නිකන් අහගෙන ඉන්න විතර වැඩි හිතන්න යන්න එපා. become, became, become. begin, began, began. bring, brought, brought. බොහෝ වෙලාවට past tense එකයි past participle එකයි සමාන වෙනවා. නමුත් present tense එකයි මේ past tense එකයි අනිවාර්යෙන් වෙනස් වචන දෙකක් තියෙනවා. ඒ නිසා තමයි මේවට irregular verbs කියලා කියන්නේ. අක්‍රමවත් ක්‍රියා. නමුත් ඔයාලට මම එක උදාහරණයක් නිකන් කියන්නම්. දැන් play කියන ක්‍රියාපදයේ past tense එක play. මෙන්න මෙහෙම ed එකතු වෙලා හැදෙනවා. cook කියන එක ගත්තොත් cooked. cooked. මේ මෙහෙම ක්‍රියාපද වර්ගයක් කියලා. ඒවයි හැම වෙලාවෙම past tense එක හැදෙන්නේ ed එකතු වෙලා. හරි. ed අග තමයි එන්නේ. අන්නේ ඒ කියන්නේ මේ වචනේමයි ed ඇවිල්ලා past tense එකට. ඊවට අපි කියන්නේ regular verbs කියලා. ඒ මොකද? ක්‍රමවත් ක්‍රියාපද. එකම ක්‍රමයක් නියන්නේ. ඒ නිසා. නමුත් මේවා වෙනස් වෙනවා. මේවා දැන් අපි build දන්නවනම් ඒකේ past tense එක built කියලා පාඩම් කරලා මතක තියාගන්න. නමුත් මේ ක්‍රියාපද වර්ගවල අපි past tense මේක දන්නවනම් past tense එක නිකම්ම හදාගන්න. ඇයි ed දාන්න විතරයි නේද? අන්න එහෙම ක්‍රියාපද වලට තමයි regular verbs කියලා කියන්නේ. ඒ වගේ ක්‍රියාපද ගොඩාක් තියෙනවා. ඒවා අපි ටික ටික දෙන්නම් ඉස්සරහදී. එතකොට ඔයාලා අද මම දීලා තියෙනවා ඔයාලා group එකට මම ක්‍රියාපද list එකක් දාලා තියෙනවා. ඒකේ තියෙනවා. මම පෙන්නන්නම් තාක්ෂණිකව. හරි. නැත්නම් ඉන්න කොහොමද? ඔය ගමන් පොඩ්ඩක් පෙන්නලා මම මෙන්න මේ ටික මම group එකේ share කරලා තිබුණේ. ඔයාලා දකින්න ඇති. මෙන්න මේකේ irregular verbs ටිකකුත් තියෙනවා. regular verbs තමයි වැඩිපුර තියෙන්නේ. මේක ඔයාලට මම කියලා දුන්නේ මේකත් ලියලා හෝ print out එකක් ගත්තොත් මේක පොඩ්ඩක් මේක මම ෆොටෝ එකක් ගහලා දැවි. මේ ලිව්වත් කමන්නේ ලියනවා නම් වැඩිය හොඳයි. හරි? welcome මේ බලන්න. welcomed මේ දෙවෙනි තීරුව ගැන මම අර ආරක්ෂිත ඉගෙනුවාම ඒ තීරුව ඉගෙන ගන්න පුළුවන්. ඒක වචන අවස්ථාව. හරි? ඒක ලබන සතියක උගන්වන්න. දැන් welcome. guest එතකොට මේවා ඔයාලට තනියෙන් හදන්න තියෙන මම ඉගෙනුවාට පස්සේ මේවා ed දාන්න තියෙනවා. guessed. expressed. ed දාලා තමයි හදන්න තියෙන්නේ. අන්නේ ක්‍රියාපද වලට අපි කියන්නේ regular verbs කියලා. ඒවයි මේ present tense වචන පාඩම් කරගත්තාම මේවා හදන්න පුළුවන්. past tense. හරි? මම ඒක නිකන් පෙන්නේ මේක දැන් ඔයාලගේ group එකේ share වෙලා තියෙන මම ඊයේ දැවේ. මේ වචන ටික ඕගොල්ලෝ vocabulary පොතේ උනක් කමන්නේ. ඒකේ ලියන්න නිකන් ඉන්න ගමන්. දැනට මට ඕන දැන් ලබන සතිය වෙනකොට ඔයාලා මේ පළවෙනි තීරුව කියව ගන්න ඒක වචන ටික ඔක්කොම එක තියෙනවා තේරුම් ටිකක් තියෙනවා නිකන් කියවන්න. හරි? දෙවෙනි තීරුව ලියන්න සූදානම් කරගන්න. ලබන සතියේ මම කියලා දුන්නාට පස්සේ නීති ටික. හරි? ඒක වචන කරන ක්‍රියාපද නීති කිහිපයක් තියෙනවා. ඒ ටික මම කියලා දුන්නාට පස්සේ ඔයාලට මේ ටික හදාගන්න පුළුවන්. හරි? හරි. දැන් නැවත අපි යන්න දෙන්න. දැන් ලබන සතියේට අපිට මේකේ වැඩ තියෙනවා. ඊළඟ සතියේදී මේකේ දෙවෙනි කොටස මම ඔයගොල්ලන්ට සූදානම් කරලා දාන්නම්. හරි. ඔන්න එහෙනම් දැන්ට මේ පළවෙනි තීරුව ක්‍රියාපදත් එක්ක කියවලා ටිකක් තේරුම් ගන්න. මේකේ තේරුම් ටික දීලා තියෙනවා ඔක්කොම. හරි. පළවෙනි තීරුව ගැන විතරක් දැන්ට හිතන්න. ලබන සතියේ දෙවෙනි තීරුව පුරවන්නේ කොහොමද කියලා මම කියනවා. හරි. right. හොඳයි. දැන් මම
අද දවසේ තව ඔයගොල්ලන්ට group එක හරහා share කරපු ටිකක් තිබ්බා. ඒකත් මම දැන් හන්දෑවේ ඔයගොල්ලෝ group එකට ආපහු දැවා අලුත් අය නැති කියලා හිතාගෙන මම සැරින් සැරේ දැන් සතියේ ඔයාලා group එක check කරන්න සතියෙන් මේ දවසක් දෙකක් ගියාම මම වැදගත් තොරතුරු ටිකක් හම්බුනාම ඔයාලට අමතරව එවනවා group එක හරහා share කරනවා. හරිද? පේනව නේද මේ ටික? මේකෙත් මම ඔයාලට එවුව නිකන් ඉන්න ගමන් කියවන්න මාර්ක් එක. හරි. I forgot to bring in. මේ තියෙන past tense verb එක. මට අමතක වුණා. මේක මම ආයේ මේ ටික දාලා තියෙනවා. මේ අන්තිමට මාලා group එකට එවලා තියෙනවා. I forgot to bring in. මේ මට ඒක ගේන්න අමතක වුණා. I would prefer light blue. මේ මම වඩා කැමති මම කැමතිම prefer කියන්නේ හුඟක් කැමති කියන. light blue ලා නිල් පාට. light blue කියන්නේ නිල් light blue කිව්වම ලා. I'm looking for a home. මම ගයක් හොයනවා. looking for කිව්වම අපි යමක් හොයනවා. I'm looking for a job. I'm looking for a servant. මේ වගේ ඕනම දෙයක් හොයනවට අපි කියන looking for. එතකොට මේක හුරු වෙනවා කියන්නේ. not yet. not yet කියන්නේ තාම නැහැ කියන්නේ. I understand now. දැන් ඊට පස්සේ යන කියන්නේ මේක පාඩම් කරගන්න. මට දැන් තේරෙනවා. I understand now. නේ? right. මම බලනවා ඊට පස්සේ මගේ මොනවා හරි කියලා මම පැහැදිලි කරාට පස්සේ ඔව් සර් තේරුණායි කියලා කියන්නේ නැත්නම් ඉංග්‍රීසියෙන් කියන්න පුරුදු වෙනවා නේ. කොහොමද කියන්නේ? I understand now. මට දැන් තේරෙනවා. නෑ. මට තේරුණා කියලා කියන්න නම් පස්සෙට ඉගෙන ගන්නු මේ I understood sir. නේ මට තේරුණා sir. නේ I understood මේ past tense ඉගෙන ගන්න. හරි. Don't be silly. අර be කියන එක අපි කිව්වේ වෙනවා කියන එකනේ. ඒතර වෙන්න එපා කියලා කියන්නේ අපි don't be. මෝඩ බොළඳ වෙන්න එපා. silly කියන්නේ මෝඩ බොළඳ මෝඩ කියන තේරුමක් තියෙනවා. silly. He will give it to you. ඒක ඔයාලට දේවි. මේ future tense එක අනාගත කාලේ. දැන් tenses ඉගෙන ගත්තම ඔයාලා දන්න මේ will දැක්කම මේක අනාගත කාලේට එන්නේ. He will give it to you. right. ඊළඟට. Why are you laughing? නේ? ඇයි ඔයා hina වෙමින් ඉන්නේ? දැන් මොනවද දෙයක් කර කර ඉන්නේ? Why are you crying? ඇයි ඔයා අඬන්නේ? නේ? Why are you talking? ඇයි ඔයා කතා කර කර ඉන්නේ? Why are you drowsing? ඇයි ඔයා නිදිම කිර කිර ඉන්නේ? Why are you yawning? නේ ඔය වගේ වචන ඉගෙන ගත්තාම දාලා කියන yawn කියන්නේ අපි ඈනුම් ගන්නවා. yawn. මේකට ing එකතු කරලා දානවා. yawn. ඇයි ඔයා ඈනුම් ගන්නේ? drowse කියන්නේ නිදි කිරනවා. අලුත් වචන දෙක තුනක් කිව්වා. drowse. තර මේකට ing එකතු කරන්න ඉවත් කළා තමයි ing අපි එකතු කරන්නේ. Why are you drowsing? නේ? ඇයි ඔයා නිදි කිර කිර ඉන්නේ? right. හොඳයි. ඔන්න ඔය වගේ වචන කියවනාම ඒවත් අල්ලගන්න. හරි. What happened to him? නේ එයාට මොකද වුනේ? What happened to him? ඔයාට මොකද වුනේ? What happened to you? නේ? What happened to you? නිලන්තිට මොකද වුනේ? What happened to Nilanti? ඔයාගේ අම්මට මොකද වුනේ? What happened to your mother? අන්න ප්‍රැක්ටිස් කරන්න. I'll come tomorrow. මේ I will කියන එක තමයි කෙටි කරලා තියෙන්නේ. I'll come tomorrow. මම හෙට එන්නම්. I'll help tomorrow. මම හෙට උදව් කරන්නම්. I'll go tomorrow. මම හෙට යන්නම්. මේ ක්‍රියාපද වෙනස් කරන්න පුළුවන්. right. මේවා ටිකක් කියවලා හුරු වෙනවා. මේ වගේ මම සතියකට දෙකක් කරන අමතරව ඉවන්නම් නිකන් තමයි කියනවා. right. ඊළඟට පොඩි නිකන් ප්‍රකාශනයක් මම දුන්නා මේ කවුද කියලා නෙල්සන් මැන්ඩෙලා.
Education is the most powerful weapon. Weapon කියන්නේ ආයුධය. Which you can use to change the world. අධ්‍යාපනය කියලා කියන්නේ ඉතා ප්‍රබල powerful weapon එකක්. ආයුධයක්ලු. ඔබට use කරන්න පුළුවන් මේක change the world. ලෝකය වෙනස් කරන්න. ඊට අමතරව තව වචන ටිකක් කියවම kitchen utensil ටිකක් ඕගොල්ලෝගේ කුස්සියේ භාවිතා වෙන ටිකක් බලනවා දැන් මග් තියෙනවා කප් තියෙනවා සෝසර් තියෙනවා කෝපි පීල්සේ වගේ කලින් කියනවා ඊළඟ salt and pepper shaker ඔයාලා දන්නවා දැන් මේ හොටෙල් වල එහෙම ගියාම කියලා තියෙන ලුණු කුඩු එකක තියෙනවා අනිත් එකේ ගම් බිස්කුට් තියෙනවා salt and pepper shaker ඊළඟ ladles ඔය හැඳි කෝප්ප දාන ඕගොල්ලෝ හයි කරලා තියෙන ladles ඊළඟ spatula spatula කියන්නේ අර කවලම් කරනවා වගේ පාවිච්චි කරන එකක් නේ ඊළඟ whisk අර මේකේ කම්බි වගේ තියෙන එකත් ඔය කවලම් කරනවා වගේ ඒවට තමයි භාවිත කරන්නේ නේද whisk එක ඊළඟට knife පිහිය ඊළඟට spoon handle pan කියලා කියන්නේ ඔයගොල්ලෝ දැන් මේක sauce pan කියලා භාවිත කරනවා ටිකක් ලොකු එක pan කිව්වම නිකන් අර තැටියක් වගේ හැදී තියෙනවා නේ ඊළඟට pot දැන් සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවේ pan and pots තමයි තියෙන්නේ. ඒ කියන්නේ කට පුංචි ඒවා, ටිකක් ලොකු ඒවා pots විදියට හඳුන්වනවා. මම කලයටත් කියන්නේ pots. pans කියලා කියන්නේ කට පළල් භාගය. තාච්චි වගේ ඒවා. pans. ඊළඟ cutlery. එහෙම නැත්නම් silverware කියලාත් අපි මේවට කියනවා. මොනවාද? හැඳි, ගෑරු, පුවත්පි ඒවට භාවිත කරන cutlery කියලා. එහෙම නැත්නම් silverware කියලා කියනවා. මොනවාද ඒ තුන මෙතන තියෙන්නේ spoon fork knife හැන්ද ගෑරුපුව පිහිය ඊළඟ teapot refrigerator fridge කියලා අපි කෙටියෙන් කියන්නේ refrigerator තමයි දිග වචන. මේකේ කෙටි එක තමයි අපි refrigerator කියලා කියන්නේ. ඊළඟ microwave oven stove එහෙම නැත්නම් cooker. දැන් මේ stove කියන වචනේ ඉච්චර ගොඩක් අය දන්නේ gas stove කියලා කියනවා. gas නැත්නම් cooker gas cooker ඒ දෙකම සමාන වචන. freezer කියන්නේ අධිශීතකරණ. freezer bowl නේ කටපල භාජනයකට අපි කියන bowl එක. bowl. ඊළඟට මෙතන තියෙන bowl. dish කියන්නේ දීසිය. ඉතින් ඔවා කුස්සියේ භාවිතා කරනකොට ඔවා කියන්නේ නේ කියලා හුරු වෙන්න. right. නැත්නම් කොලේක ලියලා තියාගෙන ඒවා කියා පාඩම් කරන්න කුස්සියේ ඉන්න ගමන්. නේද? මම ටිකක් සමීපය දෙමව්පියන්ට බෑවි. ඒකයි ඉස්සෙල්ලා ඒවා කුස්සියෙන් පටන් ගත්තාම හොඳයි. නේ? ඒ තමයි විතර භාවිතා කරන දේවල් නේ. සර් saucer කියන්නේ saucer කියන්නේ පීරිස cup and saucer කෝපි පීරිස ඒ කෝපෙන් දාන්න. dish කිව්වම ඊට වඩා ලොකු එකක්. දැන් පිඟාන නම් plate ඒක දන්නනේ PLA TE plate. dish වල තියෙනවා curry dish කියලා භාවිත කරන සමානයි. curry dish. හරි. තා spoken names තුනක් තියෙනවා අපි ඒකත් නිකන් කියවලා මේවා ඉඳ තියෙන ලාට ඔයගොල්ලෝ කියවන්න. It's good you came. නේ? ඔය ආපු එක හොඳයි. නේ? It's good you came. Came කියන්නේ කම්මල past tense අතීත කාල. You look sleepy. මේ ඔයාලා නිදිමත වගේ පෙන්න පේන්නේ කියනකොට අපි look තමයි පාවිච්චි කරන්නේ. You look hungry. ඔයාලා බඩගිනි වගේ පේන්නේ. නේ? You look sleepy. ඔයාලා නිදිමත වගේ පේන්නේ. You look sad. මේ කියන තාලේ. ඔයා දුකෙන් ඉන්නවා වගේ පේන්නේ. Are there any chairs in the room? කාමරේ කුටි තියෙනවද? Are there any chairs in the room? There is a meeting today.
තියෙනවා කියන දේ. There is a meeting today. අද රැස්වීමක් තියෙනවා. මේ සියලුම වාක්‍ය හැදෙන හැටි ඕගොල්ලෝ ඉගෙන ගන්නවා නැත්නම්. හරිද? ග්‍රැමර් පාඩම් ටික එකින් එක ඉගෙන ගන්නකොට දැන් අද මම ඕගොල්ලන්ට මේ ටෙන්සර්ස් වල මේ කියන වාක්‍ය පටන් ගන්න යන්නේ දැන් ලබන සතිය අපි ওই ක්‍රියාපද ටික කියලා දීලා වාක්‍ය හදා ගන්න හැටි තැන්ට එනවා. හරි? එතකොට ඔයගොල්ලන්ට තේරෙයි මේ වර්තමාන කාලෙන් කොහොමද අපි වාක්‍ය හදාගන්නේ අතීතේ කොහොමද වාක්‍ය හදාගන්නේ කියලා. හරි? ඒක හිමින් ඉගෙන ගන්න. Then I had to meet him. Had to කියන්නේ සිදු වුණා කියන තේරුම. දැන් නිකම්ම had තිබුණා කියන තේරුම නෙන්නේ. had to කියලා આવොත් සිදු වුණා කියන තේරුමයි එන්නේ. have to කියලා આવොත් සිදු වෙනවා ඒක වර්තමාන. I had to meet him. මට සිද්ධ වුණා. ඔයාව හමු වෙන්න. I had to go early. මට සිද්ධ වුණා වේලාසන යන්න. දැන් එහෙම පුහුණු වෙන්න පුළුවන්. මේ පාර පේනදී වාක්‍ය රටාවන් ටිකක් තමයි මේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන්නේ. මේ ටික අල්ල ගන්නවා නම් හරි ලේසි. මේ had to කියන එක පාඩම් කරගත්තා නම් හරි. I had to tell him. මට සිද්ධ වුණා ඔහුට කියන්න. I had to cheat them. මට සිද්ධ වුණා ඕන රවට්ටන්න. අර ක්‍රියාපද ගන්නවා අපිට ඕන තරම් මෙයා මාර්ක් කර කර කියන්න පුළුවන්. ඊළඟට used to කියන්නේ පුරුදු වෙලා හිටියා කියන්නේ. I used to smoke every day. නේ? මම පුරුදු වෙලා හිටියා දුම් බොන්න. I used to bite nails. මම පුරුදු වෙලා හිටියා නියපොතු හපන්න. Bite nails. I used to joke with him. මම පුරුදු වෙලා හිටියා ඔහුත් එක්ක විහිළු කරන්න. I used to eat ice cream. මම ice cream කන්න පුරුදු වෙලා හිටියා. ඒ වගේ මොනවා හරි දෙයක් පුරුදු වෙලා හිටියා කියලා කියන්නේ used to. මේ පැටර්න් එක පාවිච්චි කරාම වාක්‍ය ක්‍රියාපද ගන්න නම් ඕන තරම් දාලා වාක්‍ය කරන්න පුළුවන්. ඊළඟ I වෙනකොට ඉතින් ඕනනම් කතරු වෙනස් කරන්න පුළුවන්. she දාන්න she used to ඒ පුරුදු වෙලා හිටියා. they used to ඕන් පුරුදු වෙලා හිටියා. ඒ විදිහට හදන්න පුළුවන්. ඊළඟ can I go home මේක ප්‍රශ්නයක් question mark එකක් දාගන්න. මට ගෙදර යන්න පුළුවන්ද නේ? can I go home? පාර can ගැන අපි ඊළඟට කතා කරනවා ඉන්න සෙෂන් එකේ නේ. can I help you? මට ඔයාලට උදව් කරන්න පුළුවන් නේ. can I read it? මට ඒක කියවන්න පුළුවන්. can I join with you? නේ. මට ඔයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. නේ. මම බලන්න මේ භාවිතා කරලා මේ ක්‍රියාපද වෙනස් කරලා කියන්න පුළුවන්. ඔයාලට පේනවා මේ ඉංග්‍රීසි කියලා කියන්නේ මහා ලොකු දේවල් නෙමෙයි. පුංචි පැටර්න් ටිකක් තියෙනවා. මේ පැටර්න් ටික අපි පොඩ්ඩක් හුරු වෙනවා නම් හරිනේ මේ වාක්‍ය පාඩම් කරන්න යන්න එපා ඔයාලා. මෙන්න මේ පොඩි කෑල්ල අල්ල ගන්න. had to කියන්නේ සිදු වුණා. නම් ඔයගොල්ලෝ පොඩි වාක්‍ය ටිකක් කියවුවා. I had to go. I had to ride. I had to sleep. නේ? ඒ වගේ චූටි වාක්‍ය හදා. මේවයි කරන්නේ. You look handsome. look කියන එක අපි ගොඩක් කතා කරා. look කියන්නේ පේනවා කියන අදහස කියන්නේ. ඔයා පඩවසම් වගේ තියෙනවා. You look handsome. You look hungry. ඔයාට බඩගිනි වගේ තියෙනවා. අපි කලිනුත් ඒ වගේම කතා. There are many books in my home. මොනවා හරි දේවල් ටිකක් තියෙනවා කියලා කියන්නේ අපි there are parts. There are many books. පොත් ගොඩක් තියෙනවා අපේ ගෙදර. Right. ඊළඟට මේවා ටිකක් කියෝ ගන්න නිකන් හුරු වෙන්න නිකන් ඉන්නලා අහන්න නේ. Right. It's easy to learn English. මේ අපේ කැපිටල් වෙන්න ඕන. English කියන එක කොහේ ලිව්වත් අපි කැපිටල්. It's easy to learn English. English ඉගෙන ගන්න එක ලේසි. It's easy to go there. එතෙන්ට යන්න එක ලේසි. It's easy to meet the minister. අනුතුමාම වෙන එක ලේසි. It's easy to
work with them. ඔවුන් එක වැඩ කරන එක ලේසි. ලේසි කියන අදහස කියන්න ඕන බලන්න ඔයගොල්ලෝ ඉගෙන ගන්න තියෙන්නේ. It's easy to. It's easy to දාලා ඕන verb ගැලපෙන verb එකක් දාන්න. It's easy to cook rice. වත් කියන එක ලේසි. It's easy to have bread. පාන් කන එක ලේසි. ඒ විදිහට හදන්න. I eat bread. Does he go home? ඔහු ගෙදර යනවද? Does he go home? I think that you can do it. You can do it. ඔයාලට පුළුවන් ඒක කරන්න. මම හිතනවා ඔයාලට කරන්න පුළුවන්. Do you know that he is a vagabond? Vagabond කියන්නේ රස්තිය අධිකාරී. Vagabond. නැත්නම් vagabond කියන අපේ ආදරය කියලා වචනයක් තියෙනවා. ඒකටත් බාරගන්න. Vagabond. රස්තිය අධිකාරී. I will do my level best. මම මගේ උපරිමය කරන්න. I will do my level best. මගේ මට්ටමේ නම් උපරිමයෙන්ම කරන්න. හා අන්න ටික මම මේ සතිය තුළ ඔයගොල්ලන්ට ගෲප් එක හරහා ෂෙයා කරපු තමයි මම ඒ ටික එකට අරන් මම ඔයගොල්ලන්ට අවශ්‍ය දාලා නිකන් කියන්නම ඔය ටික වැදගත් ඒවා මම ඔයාලට ෂෙයා කරනවා ඒව නිකන් ඉන්නලාට කියවා. දැන් ඔයගොල්ලන්ට වැඩක් තියෙනවා කිව්වයි නේ. ඩයලොග් එකක් දාමු කට්ටියට. මේකේ වචන ටිකක් එහෙම තියෙනවා ඔයගලන්ට ඒ ටිකක් කියවලා හුරු වෙන්න ඕගොල්ලෝ හරි මෙන්න මේවා කාලය හංගවන වචන ඒ ඔයගොල්ලෝ ගෙදරදී නිකන් ඉන්නවම කියවන්න මේ ග්‍රැමර් ටික මෙන්න මේ කොටස් ටික කියවන්න යන්න එපා ඒව තාම ඔයගොල්ලෝ තේරෙන්නේ නැහැ ඒ ටික අවශ්‍ය නැහැ ඩයලොග් එකක් අපි දාමු පොඩි මේකක් අපි ඔන්න දෙන්නෙකුට අවස්ථාව දෙනවා ඔයගොල්ලන් දැන් ඩයලොග් එකක් පේන නැති පුංචි who joins with the dialogue දෙන්නෙකුට අවස්ථාවක් දෙනවා නම් කියලා දීපක් දෙන්න කවුද ඉන්නේ Danushka, are you ready? Okay, sir. Danushka and any other who joins with Danushka? කාටද දෙන්න පුළුවන්? වැරදනාට කවන්නේ ඉදිරිපත් දෙන්න. මම කියන්නම් සර්. ඔව්. හරි. කියමු.
Dhanushka, you start. Dhanushka. Hello Andy, how is your party? Very crowded. Look, there are many people here. Do you enjoy it? Yes, very much. By the way, did you invite all of your friends? Yes, almost all them are you, our friends, and also my family and relatives. කොටසක් තියෙනවා මම. හරි. ධනුෂ්ක. I see. Let me introduce Introduce. you to my family. Introduce. All right. Father, mother, this is my friend Joko. Good evening. I'm Miss Samsudin and this is my wife, Mrs. Samsudin. How do you do? කොටසක් තියෙනවා. Good evening. I'm Joko. How do you do? It's nice to meet you. It's nice to meet you too. Please make yourself and as in your house. You can take a seat and eat the food over there. Thank you, Mr. Samsudin. Okay, Joko, let's have the food and the drink. All right. අන්න පුංචි ඩයලොග් එකක් දුන්නේ. කොහොම තා දෙන්නෙක් ඉදිරිපත් වෙනවා නම් අවස්ථාව දෙනවා. ඊට පස්සේ මම කියලා දෙන්නම් පොඩ්ඩක්. දැන් පොඩ ප්‍රැක්ටිස් කරන්න ඕන. වැරදුනාට කවන්න හොඳයි. ඒ දෙන්නම හොඳට කරා. තා කවුද ඉදිරිපත් වෙන්නේ? සර් මං කියන්නම්. හරි. හරි. අමිෂා ඉන්නවා. Who joins with her? We need a partner with Amisha. Who come? මම නම් කියන්නේ නැහැ නැත්තම් බය වෙයි කට්ටිය. කැමති එක්කෙනෙක් ඉදිරිපත් වෙන්න පුළුවන්. සර් මට ස්ක්‍රීන් එකේ පේන්නේ අවසාන කොටස. හරි මම දාන්නම්. කෝ අපේ පාර්ට්නර් කෙනෙක් ආවේ. Who comes? නම් කියන්නේ නැහැ ඔබ තාම අපහසුතාවයක්. ඔව් ඉන්නවද කෙනෙක්? හරි ගන්න. හරි. Amisha start. Hello, Andy. How is your party? Very crowded. Look, there are many people here. Do you enjoy it? Yeah, very much. By the way, did you invite all of your friends? Yes, almost of them are our friends and also my family and relatives. I see. Let me introduce you to my family. All right. Father, mother, this is my friend Joko. Good evening. I am Mr. Samsudin and this is my wife, Miss Samsudin. How do you do? Good evening, I am Joko. How do you do? It's nice to meet you. It is nice to meet you too. Please make yourself as in your house. You can take a seat and eat the food over there. Thank you, Mr. Samsudin. Okay, Joko. Let's have the food and the drink. All right.
very good. හොඳයි. තව ඉන්න කට්ටිය ඉදිරිපත් වෙන්න. මම දැන් හොඳයි. කට්ටිය ඉදිරිපත් වෙන දැන් 4 දෙනෙක් ආවා. දැන් අන්න මේ මොකද වෙනකොට දැන් 4 දෙනෙක් විතර අයින් වෙලා ගිහලා එක්ක බැටරි බෑග් සිග්නල් නැති ඇති නේ. ගැටලු තියෙනවා ඉතින් අවසාන හරිය වෙනකොට කට්ටිය අඩු වෙනවා. දැන් ගෲප් එකෙත් මම හිතන්නේ ඇඩ් වෙලා ඉන්න 5 ගානක්ද කොහෙද සම්බන්ධ වීම අඩුයි. දැන් මම බලනවා ලබන මාසේ පස්සේ එහෙම අඛණ්ඩව ඉන්නේ නැති අය අයින් කරනවා. පන්තියේ අඛණ්ඩව සහභාගී වෙන්න උත්සාහ කරන්න ඕනේ හැමෝම. නැත්තම් වැඩක් නැහැ. දැන් සමහර වෙලාවට කට්ටිය වීඩියෝ එකක් බලලා යන්න පුළුවන්. නමුත් ඒක සාර්ථකත් නැහැ. පන්තියට සම්බන්ධ වීම තුළින් තමයි ඔබට ඒක හරියට අවබෝධ වෙන්නේ. ඔබට ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් වෙන්නේ නේද? ඒකට සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න ඕනේ. දැන් ගොඩක් අය අපි වීඩියෝ එක දාන හින්දා ඒක මත යැපෙන්න පුරුදු වෙනවා. එහෙම පුරුදු වෙන්න එපා. ලයිව්ලි පන්තියට සම්බන්ධ වෙන්න. ඒක තමයි ඔබට වැදගත් වෙන්නේ ගොඩක්. මේ පොඩි කාලය කැප කරාට පාඩු නැහැ. මේ Tamanට වචනයක් දෙකක් හරි ඉගෙන ගන්නවා කියන්නේ ඒක ලොකු අවස්ථාවක්. හරි. නිසා හැමෝම පන්තියේ තියෙන දවසට උපරිම කැපකිරීමෙන් සම්බන්ධ වෙන්න උත්සාහ කරන පන්තිය අපි 6ට නම් 6 වෙනකොටම සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න ඕන. ටිකක් පරක් වෙනවට වඩා ඒක හොඳයි. ඒ මොනවා හරි Tamanට ගැටලු සහිත තත්ත්වයන් තිබුණොත් වීඩියෝ එක නැවත බලලා ඒවා නැවත අහන්න. පන්තියට සම්බන්ධ වීම ඉතා වැදගත් වෙනවා. හරි. ඉන්නවත් කවුරු හරි ඉදිරිපත් වෙන්න. නැනේ. හරි කමන්නේ. දැන් අපි අවස්ථාව දෙන්න දුන්නා. අනිත් දවසේ වෙනකොට අපි බලමු. හොඳයි මම මේක චුට්ටක් කියලා දෙන්නම්. ඔයගොල්ලෝ මොනවා මේ ඉන්ට්‍රොඩියුස් කරන්න හැටි තියෙන කවුරු හරි කෙනෙක්. අපි මේවා පස්සේ ඉගෙන ගන්න. දැන් ලියන්න ආරේ මේ කරපෑන්න බල ලියන්න ඕනේ නැහැ. ඒ ඔයගොල්ලෝ ඕනනම් මේක නැවත අහන්න පුළුවන් දැන් වීඩියෝ එක බලන නිසා. ඒකට දැන් අපි කවුරු හරි හමු වුණාම නේද? greetings දෙන්න ඕන. good evening ද good morning ද නේද? ඒතර යා දැන් ඒ කියන පුජ්‍යල හඳුන්වලා දෙනවා. I am Joko. How do you do? දැන් අපි දන්නවා මේ how do you do කියන එක use කරන්නේ අපිට කවුරු හරි කෙනෙක් ඉස්සෙල්ලාම හමු වුණ වෙලාවක. දැන් දන්න කියන කෙනෙක් අපි හමු වුණාට how do you do කියන්නේ නැහැ. how are you කියන එක අහන්න පුළුවන්. how do you do කියලා එක අපි භාවිත කරන්නේ ඉස්සෙල්ලාම කවුරු හරි හඳුන ගන්න වෙලාවක how do you do කියද්දි නිකන් අපි කියන්නේ shake hand කරන්න ඕන. අතට අත දෙන්න ඕන. හරිද? ඒක දෙන්නම how do you do කියලා කියන්න ඕන. හරි? ඒක මතක තියාගන්න. how do you do ඒක හරියට ප්‍රොනවුන්ස් කරන්න පුරුදු වෙන්න ඕන. it's nice to meet you නේ. ඔයාව හමු වීම හරි සතුටක්. නැත්නම් ඔයාව හමු වීම කදිමයි. ඊට පස්සේ බලන්නකෝ අනිත් එක්කලා දෙන රියැක්ෂන් එක it's nice to meet you ගම ඊළඟ එක්කෙනා කියන්නේ it's nice to meet you too කියන එක කියනවා. ඔයා හමු වීමත් මට සතුටක්. මේ too වලින් ඉංග්‍රීසි අපි කියන්නේ අල්තයන්. it's nice to meet you too නේ. ඔයා හමු වීමත් සතුටක්. please make yourself as in your house. මොකක්ද ඒ කියන්නේ? please make yourself as in your house. ඒ කියන්නේ ඔයා මේ ගෙදර වගේ ඉන්න. ඒ කියන්නේ නැත්නම් එපා නේ ගෙදර වගේ හිතන්න. එමය අදහස. You can take a seat and eat the food over there. අර වාඩි වෙලා අර එහා over there කියන්නේ එහා පැත්ත. එහා පැත්තේ කෑම තියෙනවා කන්න පුළුවන්. Thank you Mr. Samsudin. Okay Joko, let's have the food and the drink. අපි හරි. එතකොට මෙයා කියනවා මේ
let's have දැන් මේ let's කියන pattern එක පාවිච්චි කරලා අපි මොනවා හරි කරමු. let's go අපි යමු. let's eat අපි මේ කනවා බොනවා කියන එකට අපි modern english වල පාවිච්චි කරන්නේ have කියලා. දැන් ගොඩක් අය දන්නේ ඉන්නවා තියනවා කියන්නේනේ. නමුත් කනවා බොනවා කියන අපි have පාවිච්චි කරනවා. let's have a cup of tea. අපි තේ එකක් බොමු කියන එකයි ඒකේ අදහස. let's drink කියන එකට සමානයි. well let's have food and අපි කෑම කාලා drinks නේ drinks ටික ගමු. all right මේ all right කියන්නේ හරි කියන අදහස. මගේ අරනද කොටසක් මගේ අරනද මැද ටිකක්ද කිව්වේ. උඩේ මුල කොටස කියලා නේද? ඔව් මගේ අරන නේද? මුල කොටස කියලා. මේ බලන්න hello Andy how is your party? මෙතන මුල නෙමෙයි අපි වෙන එකක් කිව්වේ. නේද? party එක කොහොමද කියලා අහනවා. very crowded. crowded කියලා කියන්නේ සෙනග. ඔයාලා කියන්නේ නිකන් අපි crowd එකක් මාර crowd එකක් නේ හිටියේ කියලා කියන්නේ. crowded කියන්නේ සෙනගෙන් පිරීලා. look there are many people here නේ. මේ ගොඩාක් සෙනග ඉන්නවා බලන්නකෝ. do you enjoy it? විනෝද වෙනවද ඒකෙන්? enjoy කියන්නේ විනෝද වෙනවා. yes very much. by the way මේක පාඩම් කරගන්න. by the way කියන්නේ ඒක නෙවෙයි කියන්නේ. by the way. by the way සීතා ඒක නෙවෙයි සීතා. අපිට ඒ වගේ භාවිත කරන්න පුළුවන්. by the way නිමා ඒක නෙවෙයි නිමා. මේ ඩයලොග්ස් වලදී අපි නිතර යූස් කරන by the way කියන. did you invite all of your friends? ඔයා ඔක්කොම ආගේ යාළුවන්ට ආරාධනා කළා. yes almost all of them are our friends. ඔය ඔක්කොම අපේ යාළුවෝ. and also my family and relatives. තව ඉන්න කවුද? පවුලේ අයයි relatives ලා. නෑදෑයෝ. relatives කියන්නේ නෑදෑයෝ. ඊළඟට කියන I see මට පේනවා. I see. ඔය I see කියන එකේ තාතෙන් මට තේරෙනවා, මට පේනවා තේරුම් දෙකම තියෙනවා. let me introduce you. මේ let කියන්නේ ඉඩ දෙන්න කියන එක. let's කිව්වේ අර අපි යමක් කරමු කියන එකනේ. let me introduce you to my family. මට ඉඩ දෙන්න introduce කරනවා කියන්නේ හඳුන්වා දෙන්න. හඳුන්වා දෙන්න ඔබට මගේ පවුල. all right father mother this is my friend Joko. good evening I'm Mr. Samsudin and this is my wife Mrs. Samsudin. how do you do? මෙතනින් තමයි පටන් ගන්න. මෙයා how do you do කියලා shake hand කරනවා. ඊට පස්සේ තමයි මෙයා good evening I'm Joko how do you do කියලා කියන්නේ. මේ ටික අපි කියවනේ ආයි කියන්න ඕනේ නැහැ. හරි ඊළඟ එකට යමු. හරි එතන ඉවරයි නේ. ඔන්න කොටස් තුන තමයි තියෙන්නේ. ඉතින් ඔය වගේ පුංචි පුංචි ඩයලොග්ස් අපි කියලා කටහුරු කරගමු. ඔය වාක්‍ය ආපු හැටි ගැන දැන් මම හිතන්න ඕනේ නැහැ ඔයාලා. ඒව හැදෙන හැටි හිමින් ඉගෙන ගන්න. කොහොමද එන්නේ කියලා. right. හොඳයි. එහෙනම් ඔන්න අද දවසේ ඔයගොල්ලෝ යම් ටිකක් ඉගෙන ගත්තා. මොනවද අද දවසේ මොනවානේ ගැටලු සයිඩ් දේවල් තියෙනවද අද ඉගෙන ගත්තට? කියවීම තමයි වැඩිපුර කරගන්න ඕන අපට. කියවීමටත් වඩා හොඳයි අහුම්කම් දෙන්න පුළුවන් නම් අපි අද දවසේ ඔය කියපු ටික නැවත පුළුවන් නම් වීඩියෝ එක දාගෙන නිකන් ඉන්න වෙලාවට නේද වැඩ කරන ගමන් වුණත් මොකද ඉයර්ෆෝන් එකක් ගහගෙන අහයි පුළුවන් මොකද. ඉතින් එහෙම කරන්න පුළුවන් හැම වෙලාවකම අහුම්කම් දෙන්න ඒක වැදගත් වෙනවා. ඉතින් ඔන්න මේ අද දවසේ කියපුවා ටිකක් නැවත කියලා පුරු වෙන්න ඊළඟට නම් ලිවීම නැවත නැවත ප්‍රැක්ටිස් කරන්න. අපි ලබන සතියේ ඉඳලා වාක්‍ය වලට යනවා. වාක්‍ය ලියන්න පටන් ගන්නවා. එහෙනම් ඒකට අපිට අවශ්‍ය ප්‍රධාන දේ තමයි ක්‍රියාපද. මේවා ටිකක් කියවලා පුරුදු වෙන්න. හරි? කියලා පුරුදු වෙන මම අද sentence pattern එකක් නැද්ද? අද පැටර්න් එකක් දැවේ නෑ ගම්ස්තමා. මේවා මොනවද අපි ස්පෝකන් ඒඩ්ස් ටිකක් වැඩිපුරම කරහින්දා පැටර්න් එකක් අද දැවේ නෑ අපි ස්පීක් කරන්නේ. එතකොට
එතකොට let's pattern එක practice කරන්න. මේ sorry had better එක තවදුරටත් practice කරන්න. යමක් කළොත් හොඳයි කියන එක. නේ? You had better practice again and again. ඔබ නැවත නැවත practice කරනවා නම් හොඳයි. It's better. හරි අනිත් ක්‍රියාපදයක ගැන චුට්ටක් නැවත කිව්වොත් ඒක ඔයගොල්ලෝ එමුණත් මේ පොතක හරි කොහේ හරි ලියන්න නිකන් මම අර අනිත් verbs ටිකේ දෙවෙනි කොටස දාන්න මේ සතියේ මේකෙත් ඔයාලට මේ ක්‍රියාපද ගොඩක් තියෙන තේරුම් ටික පළවෙනි තීරේ මම දීලා තියෙනවා. ඒක හොඳට ටිකක් කියව ගන්න. හරි. මොකද අපේ ගාව ක්‍රියාපද වැඩිපුරම තියෙනවා නම් වාක්‍ය ලියන්න ඕන තරම් ලේසි. පැටර්න්ස් හදන්න ලේසි. මේවා ටිකක් ඔය කොහේ හරි ලියාගෙන කියවන්න. නැවත නැවත ශබ්ද කිරීමයි තේරුමයි ඔක්කොම තියෙනවා. ඒ ටික කියවන්න. ඒකට ටිකක් එකතු වෙයි ඔයගොල්ලන්ට vocabulary. අපි නිතරම ඉංග්‍රීසි දැනුම හදා ගන්න vocabulary එක improve කරගන්නම ඕන. අපේ ගාව වැඩිම වචන තියෙනවා අපිට වැඩි ඉගෙන ගන්න පුළුවන්. මම ඔය එක මේකට අදාළ vocabulary ටිකක් මේ සතියේ ටිකක් share කරන්න. ඒවත් ආවම ටිකක් කියලා ගන්න. බය වෙන්න එපා කවුරුවත්. Tamanට පුළුවන් මට්ටමින් උරා ගන්න පන්ති උගන්වන දේවල්. මේ ඔය ඔක්කොම පුළුවන් වෙන්න ඕනේ කියලා එකක් නෙමෙයි. නේද? සමහර අය ටිකක් බයයි අපිට ඕනවා අල්ලගන්න බෑ සර් කියාගෙන යනවා. මේ එහෙම නැහැ. Tamanට පුළුවන් අද දවසේ එකෙන් වාක්‍ය දෙක තුනක් දාල්ලාගත්තේ ඒ ටිකක් හොඳට ඇඟට ගන්න. ඒවා පොඩි කැපකිරීමකුත් කරන්න ඕන හැබැයි අම්මා ඇඟට ඉන්නේ නැහැ. නේද? එහෙම වුණොත් මේක අගයක් නැති වෙනවනේ. ඒ නිසා පොඩි කැපකිරීමක් ඕන දෙයකට කරන්න. දැන් ඉගෙන ගන්න වයසේ නැති කෙනෙකුට ටිකක් වැඩිපුර කරන්න වෙන මොකද අපි ඉගෙන ගන්න මානසිකත්වය අඩුයිනේ. ඉතින් ඒ නිසා එතකොට වැඩිපුර කාලයක් Taman පුළුවන් වෙලාවක් අරගෙන ඒව ටිකක් කියවලා ටිකක් පුළුවන්. ඉතින් මොනවා හරි ගැටලු තිබුණත් ඕන වෙලාවක අහන්න කතා කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. group එක හරහා හෝ ඔයාලා ස්පෝකන් group එක open එකේ තියෙන ඒක ඕන වෙලාවක Taman කියන ගැටලු දාන්න අහන්න. හරි. නැත්නම් කෝල් කරලා හරි Tamanට මොනවා හරි ගැටලු ප්‍රශ්නයක් ආවොත් අහන්න. ඉතින් ක්ලාස් එකට සම්බන්ධ වීම අකණ්ඩව තියාගන්න. ඒක Taman මේ කැපකිරීමක් තමයි Tamanට ප්‍රතිඵල ලැබෙන්නේ. හරි. එහෙනම් අද දවසේ මම ඊට වැඩිය කාලය ගන්න යන්නේ නැහැ. මොකද ටිකක් පුරු වෙන අය පිරිසක් ඉන්නේ. ඒ නිසා එක සැරේ ගොඩක් දේවල් ඕනේ. ටික අල්ල ගන්න. හරි. එහෙනම් ලබන සතිය අපි බලමු ටෙන්ස් එකක් පටන් ගන්න සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එක. ක්‍රියාපද ටික හොඳට මම මොන හරි ගැටලු තියෙනවද දැනගන්න. නෑ නේද? හරි. එහෙනම් අපි අදට එතනින් නතර කරමු. Good night all of you. Good night, sir. Thank you. Night, sir. Thank you, sir. Thank you. Good night, sir.